හැමදිනම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැමදිනාටම සසර දුක්ගිනි නිවාලීම පිණිස දේශනා කළ යුතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත. අපි පහුගිය කාලේ පුරාවට විවිධ ධර්ම පරයයන් ඔස්සේ කතා කළා, සාකච්ඡා කළා. සබ්බාසව සූත්‍රය අපි කතා කරලා ඉවර කළා. ඒ වගේම පහුගිය වතාවේදී ශුන්‍යතාවයේ පිළිබඳව මොග්ගරාජ සූත්‍රය ආශ්‍රය කරගෙන අපි කරුණු පැහැදිලි කරගන්නට යෙදුණා. ඊට පස්සේ අපි කරගෙන ඇවිල්ලා මගින් අතර කළ තව මාතෘකාවක් තිබුණා. යන්න කලින් ඔක්කොම ඉවර කරන්නත් තිබේ. එතකොට සත්‍ය යමකයට අදාළව ඉතිරි කාරණා ටික. ඉතින් මේ කාරණා ටික මතක් කරනකොට මට හිතුණා යම් යම් කරුණු ටිකක් පිළිබඳව අපි සාකච්ඡා කළොත් හොඳයි කියලා. කාලීනව ඇතිවෙන ඇතැම් ප්‍රශ්න පිළිබඳව එකක් තමයි ප්‍රභාස්වර මනස පිළිබඳව බොහෝ වෙලාවට බොහෝ දෙනා අතර මති මතාන්තර තියෙනවා. මොකද්ද මේ ප්‍රභාස්වර මනස කියන්නේ කියන එක පිළිබඳව? අංගුත්තර නිකායේ පබස්සර වර්ගයේන පබස්සර මිදම් භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. මහණෙනි මේ හිත ප්‍රභාස්වරයි, ඒක ආගන්තුක උපක්ලේශ ධර්මයන්ගෙන් කෙලසීමටපත් වෙනවා, කෙලුටු බවටපත් වෙනවා. මෙන්න මේ මොහොතේ තමයි ප්‍රභාස්වර හිත බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ ප්‍රභාස්වර හිත ගැන අර්ථකථන සපයන ඇතම් කෙනෙක් ප්‍රභාස්වර මනස දක්වනවා පුංචි ළමයාගේ ඇති මනස ප්‍රභාස්වරයි කියලා. අපි මේ පිළිබඳව කතා කරලා තියෙනවා. පුංචි ළමයාගේ මනස ප්‍රභාස්වර නෙමෙයි. එතනත් කිලුටු යෙදෙනවා. කිලුටු යෙදෙන මනසක් තමයි පුංචි ළමයාගේ තියෙන්නේ කියලා. මොකද හැම වෙලාවකදීම ප්‍රභාස්වරයි කියන තැන හිතේ කෙලෙස් නොයෙදෙන මට්ටමක් වෙන්න ඕනේ. කෙලෙස් යෙදෙන මට්ටමක් කවදාවත් ප්‍රභාස්වර වෙන්නේ නැහැ. ඒ ප්‍රභාස්වර මනස කොතනින්ද බෙදන්නේ? ඒක බොහොම වැදගත් කාරණාවක්. මොකද ගොඩක් වෙලාවට අපි යම් ධර්මයක් ශ්‍රවණය කරනකොට ඒ ධර්ම තුල අද අපේ ජීවිතේට කරන්න කියන්නේ මොකක්ද කියන එකට වඩා අපි හිතන දේ තමයි ඒ කාරණාව තුල පැහැදිලි කරන්න උත්සාහවත් වෙන කරුණ මොකක්ද කියන එක. අපි හිතන්නේ නැහැ අද දවසේ අපිට මොකද්ද කරන්න කියන්නේ කියලා. මාර්ගය අදාළ නැහැ. අපි කියන කාරණා ටිකයි අදාළ කරගන්නේ. අනේ හොඳ ෂෝක් බණ ටික කියලා කිව්වට ඒ හොඳ ෂෝක් බණ ටික කියලා කියන්නේ අද Tamanට කරන්න පනවපු ටික ගැනද? එහෙමත් නැත්නම් ඒ කතා කරපු පරියාය Tamanගේ ජීවිතයෙන් පරිබාහිර වුණ යම් ධර්ම කොටාශයක් කතා කරපු දේ තේරුම් අරගෙනද? අන්න ඒක පිළිබඳව අපිට පොඩ්ඩක් විමසලා බලන්න වෙනවා. මොකද අපි කතා කළ සමහර වෙලාවට ඒක ජීවිතෙන් පරිබාහිරව Tamanට හම්බෙලා නම් අද කරන්න ඕනේ දේ හම්බෙලා නැත්තම්. ඒකට කියනවා ඒ ධර්ම මනවින් නොදසූ ධර්ම. ඇයි මේ ධර්මයේ ලක්ෂණය තමයි ආදි කල්යාණයි, මධ්‍ය කල්යාණයි, පරියෝසాన කල්යාණයි. මුල යහපත්, මැද යහපත්, ඒ වගේම කෙලවර යහපත්.
මුල යහපත් වෙලා මැදයි අගයි යහපත් වුණොත් ඒක මනමින් දෙසූ ධර්මයක් නෙමෙයි. ඒ වගේම මැද යහපත් වෙලා අගයි මුලයි යහපත් වුණොත් ඒත් හරියන්නේ නැහැ. එක කොටසක් හරි අයහපත් නම් ඒ ධර්මයට කියන්නේ නැහැ මනමින් උදෙසූ ධර්මයක් කියලා. මනමින් දේශනා කළ ධර්මයක් කියලා. ඒක නිසා අපි කතා කරනවා සාමාන්‍යයෙන් එක දේශනාවක් තුළ ඵලය ගැන කතා කරනවා. ඵලයේ ලක්ෂණ ටික ගැන කතා කරනවා. සහ එතන සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන මාර්ගය සහ මාර්ගයේ ලක්ෂණ ටික අපි කතා කරනවා. එතකොට අද අපිට කරන්න තියෙන්නේ මාර්ගය කියන තැන තියෙන ලක්ෂණ ටික මාර්ගයේදී. ඉතින් ප්‍රභාෂර මනස පිළිබඳව අපි හඳුන ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වපු එක සූත්‍ර පාඨයක් පබස්සර මිදම් වික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛලේසේහි උපක්ඛලිට්ඨං. මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රභාෂරයි ඒක ආගන්තුක උපක්ලේශයන්ගෙන් කෙලසිලා තියෙනවා. යම් කෙනෙක් ඔය උපක්ලේශ ආගන්තුක එන කෙලෙසය දුරු කළොත් එයාට දුකින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට එතනත් පෙන්වන්න වෙනවා අපිට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක්. එතකොට පුංචි ළමයාට කෙලෙස් නැතුව හිත ප්‍රභාෂර නම් පුංචි කාලේ මිය යන ඔක්කොම ආයෙ උපදින්න විදිහ නැහැ. ඒ පුංචි ළමයා රහත් වෙලා කෙලෙස් නැහැ. ඒක නිසා පුංචි ළමයාගේ හිත කෙලෙසිලා කියලා අපි කතා කළේ අපි කලින් කතා කරපු සටහන මම හිතනවා කාටවත් හම්බෙලා තියෙනවා කියලා. ඒ සටහනේ ඇහැ රූප චක්කු විඥාන ස්පර්ශය වේදනා සංඥා චේතනා මනෝ විඥාන කියන කාරණා ටිකක් තියෙනවා. ඒ කාරණා ටිකට කියනවා මොකක් කියලාද? විපාක ටික කියලා. විපාක ටික. විපාකයේ එක විපාකයක් නෙමෙයි ඔය තියෙන්නේ. විපාක සිත් ටිකේ ලක්ෂණය තමයි එක විපාක සිතක් නෙමෙයි ඔය තියෙන්නේ. ඇහැ රූප චක්කු විඥාන හදන මොහොතේදී ඒ ටික එක විපාකයක්. ඒ අරඹය මනෝ විඥානය හදාගන්න මොහොතේදී ඒක තවත් විපාක සිතක්. දැන් විපාක ධර්මතාවයේ බෙදන්න වෙනවා ඇහැ හදන හේතු ටික සහ ඒක මනස විඳින හේතු ටිකයි දෙපැත්තකට විඳින්න බෙදන්න වෙනවා. එතකොට දැන් අපිට විපාකය කියන තැන බොහොම වැදගත් කාරණාවක් කියලා කියන්නේ අපි කාටත් තියෙන්නේ විපාකය ඉස්සෙල්ලා. පොඩි ළමයාටත් තියෙන්නේ විපාක ටික. අපිටත් තියෙන්නේ විපාක ටික. අපිට ඔය විපාකේ හැටියට නොදන්නා කම නිසා උතන අපි තියෙනවා දැනගත්ත දෙයට හිතන බව කියලා සංඛාරයේ දාපු තැන තියෙනවා. එතනින් එකතු කරන නව කර්ම ටික. ඒ කියන්නේ අපේ හිතේ ඒ ආරම්භය රැස් කරගෙන තියෙන ටික අර ටික නිරුද්ධ වුණ බව පෙන්වන්නේ නැතුව හිතේ රැස් කරගෙන තියෙන ධර්මතා ටික හිතලා ඒක දැනගන්න. දැනගත් ඒ හිතපු කම දැනගන්න. හැබැයි දැනගන්නේ කොහේ තියෙන දේ කියලාද? එළියේ තියෙන දේ කියලා. තේරෙන්නේ නැත්නම් ප්‍රශ්න කරාට කමක් නැහැ. අපි දැනගන්නේ එතකොට එළියේ තියෙන දේ. හැබැයි ඔය එළියේ තියෙන දේ කියලා දැනගත්තේ අපේ මනසෙන් උපද්දපු ලක්ෂණ ටික කියන එක පැහැදිලිද? මනසෙන් උපද්දපු ලක්ෂණ ටික. එතකොට දැන් ඔතන තිබුණ දෙයක් මොකද්ද? විපාකයේ හැටියට නොදන්නාකම නිසා විපාකයේ හැටියට නොදන්නාකම නිසා එයා ඇති කරගත්ත නව සංඛාර ටිකනේ ඔය පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ සංඛාර සහ විඥාන කියලා ඔය කියපු තැන තියෙන්නේ විපාකයේ හැටියට නොදන්නාකම නිසා රැස් කරගත්ත ටික. විපාකයේ හැටියට නොදන්නාකම කියලා කිව්වේ මොකද්ද? විපාකයේ දැක්කනම් එයාට පවතින විපාකයක් දකින්න පුළුවන් වේද? විපාකයේ හැටියට දැක්කනම් පවතින විපාකයක් දකින්න පුළුවන්ද? විපාකය වැය වෙලා ඉවරයි මේ දැනගන්න මොහොත වෙනකොට. විපාකය වැය වෙලා ඉවරයි. වැය වුණු තැනක තමයි මේ ටික දැනගත්තේ. එතකොට අපිට දැනගන්න වෙන්නේ හැම වෙලාවකදීම අර ටික වැය වුණු බව, නිරුද්ධ වුණු බව නෙමෙයිද?
හදිස්සිය දැනගන්නවා නම් විපාකයේ ගැන අපිට දැනගන්න වෙන්නේ අර ටික වැය වුණුකම. මම ඔකට කියන්නේ අපි හිටගෙන ඉන්න තැන අපිට පේන්නේ නැහැ. අපිට හිටගෙන ඉන්න තැන පෙන්වන්න පුළුවන් එතනින් අයින් වෙලා. හැබැයි එතකොට හිටගෙන හිටපු තැන මිසක ඒ හිටගෙන ඉන්න තැන නෙමෙයි. ඒ වගේ අපි හැම වෙලාවකදීම විපාකය පිළිබඳව අපිට නුවණ උපද්ද ගන්න පුළුවන්කම තියෙන්නේ විපාකේ නොවුණු තැනක. ඒක පැහැදිලිද? සියුම් කාරණාව විපාකයේ ගැන දැනුම ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ විපාකය නොවුණු තැනක. ඒකට කියනවා නව කර්ම කියලා. කෙනෙකුට පුළුවන් සසරට යන විදිහට විපාකයේ ගැන දැනුම ඇති කරගන්න. ඒ කියන්නේ විපාකේ නිරුද්ධ වුණ බව නොදැන තමන්ගේ හිතේ තියෙන දේවල් එළියේ ඇති බවට මනෙහි කිරීමට මොකද කියන්නේ? නව කර්ම සකස් කරගත්තා. නව කර්ම ටික හේතුයි කොහෙට යන්නද? සසරට යන්න. ඔතනම ප්‍රයෝගාභි සංඛාරය යොදලා. ඔය සංඛාරය කියන එක ප්‍රයෝගාභි සංඛාරයෙන් ප්‍රයෝග කරලා මොකක් සඳහාද? අර ඇත්ත පෙන්වන්න උත්සාහවත් වෙලා. අර ටිකේ ඉතුරු නැතුව විපාකේ නිරුද්ධ වුණ තැනකයි මේ ධර්මතා ටික ඇතිකලේ කියන නුවණ ගෙනල්ලා දීලා සංඛාරය තුල. එයාට පුළුවන් නිරෝධ සංඥාව එළඹගෙන අර ඇති බව කියන දේ දුරු කරලා ඉන්න. එතකොට එයාට නිවන පණවන්න පුළුවන්කම තියෙනවා. නිවන සහ සසර කියන එක අපිට පුළුවන් කොතනින් තීරණය කරන්න. එතකොට මේකේ ලක්ෂණය තමයි පබස්සර මිදම් වික්කවේ චිත්තං කියපු තැන හැම වෙලාවකදීම හිත ප්‍රභාෂර උනේ කෙලෙස් යෙදෙන්නේ නැති තැනක. කෙලෙස් යෙදුනේ කොතනදීද? කෙලෙස් යෙදුනේ සංඛාරය කියලා හදාගත්ත සංඛාර නිමිත්ත තුල. ඔතන ඉස්සෙල්ලක් තියෙනවා පළවෙනි තැන චේතනා කියලා එකක්. විපාක ටික කියලා කිව්වේ වේදනා සංඥා ළඟ තියෙනවනේ චේතනාව කියලා. ඒ චේතනාව කියන එක චේතනාහම් බික්කවේ කම්මං වදාම කියපු කර්මය නෙමෙයි. ඒක විපාක චේතනාව. විපාක චේතනාවේ ලක්ෂණය තමයි අර වේදනා සංඥා දෙක ගැන හිතලා ඒ වේදනා සංඥා දෙක දැනගන්න එක තමයි එතන ලක්ෂණය. එයාට හිතන්න තියෙන වේදනා සංඥා දෙක විතරයි. එයාට මේ වේදනා සංඥා දෙකට ගොඩ නගාගත්ත කුණු ගොඩ එතන නැහැ. ඒක නිසා ඒ සංඛාරය පුඤ්ඤාවි සංඛාරات නෙමෙයි, අපුඤ්ඤාවි සංඛාරات නෙමෙයි, අනිත්‍යාවි සංඛාරයක් නෙමෙයි. එතකොට ඒකට කියනවා උපේක්ෂා සහගතයි කියලා සිත. උපේක්ෂාව අවිද්‍යාවේ දුරු තැන උපේක්ෂාව නෙමෙයි, විපාක හිතක පවතින උපේක්ෂාව. ඔය කතා කරන ටික අපිට කවදාවත් දැනගන්න බෑ. දැනගන්න වෙන්නේ ඔය හිත ඉපිද නිරුද්ධ වුණාට පස්සේ අර දෙවෙනි සංඛාරය කියපු තැනින් විතරයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. අර හිටගෙන ඉන්න තැන කියන එක අපේ ජීවිතේට වැය වුණු සිද්ධිය අපිට පේන්නේ නැහැ. ඒ වගේ ඔතනදී අපිට ඒ කාරණාව පේන්නේ නැහැ. එතකොට දැන් ප්‍රභාෂරයි කිව්වේ අපේ හිත අන්න ඔය විපාක ටික. ඒක කෙලෙස් හිතෙන්නේ නැහැ කවදාවත්. පොඩි ළමයට සාධාරණයි, අපිට සාධාරණයි, කාට සාධාරණයි අපේ මනස ප්‍රභාෂරයි කියන එක. පොඩි ළමයට ඔය සංඛාරය කියන තැන කුණු ගොඩක් තිබ්බේ නැහැ. අපිට කෙනෙක්ව පේනකොට මේ අහවල් කෙනෙක්, මිනිස්සේ, මේකයි නම, මේකයි ගම, මේ හැටි මෙහිමයි ඔක්කොම විස්තර ටික අපි ළඟ තියෙනවා, අපි රැස් කරගෙන තියෙනවා. අපි අසුරු කරන්නේ රැස් කරගත්ත කාරණා ටික. හැබැයි පොඩි ළමයට ඔය කුණු මල්ල ලොකු නෑ. එයා දන්නේ නෑ ඒක ගැන. හැබැයි එයාට මෙහෙම දෙයක්මක් නැද්ද? එයා දැනගන්නේ පේන දෙයි කියන. එයා ඒක දන්නේ නැද්ද? පේන දෙයි දැනගන්න කියන එක එයා දන්නවා. එතකොට ඇත්තටම එයා දැනගත්ත එයාගේ හිතට ඇති වුණු වේදනා සංඥා දෙක, හිතට ඇති වුණු ස්පර්ශය. හිතෙන් ඒක දැනගත්ත තැන උන්නා බ්‍රහ්ම සූත්‍රයේ හැම වෙලාවකදීම සියලු අරමුණු රසයේ විඳින්නේ කවුද? මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණයෙන් දැනගන්න තැන එයා ඒ ලක්ෂණය දැක්කේ කොහෙද? බිත්තිය දැක්කා. මනුස්සයෙක් දැක්කා. එතකොට දැන් මේ මනුස්සයා හැම වෙලාවකදීම කෙනා කියන එක මනුස්සයෙක් කියන එක නොතිබුණා.
මේ පෙනෙන බව එළියේ තියනවා කියලා හිතනවනේ. පෙනෙන දේ එළියේ තියනවා කියලා හිතන ඒක තමයි යාගේ කුණු මල්ල. ඒ කුණු මල්ල ලොකු නෑ. ඒකට බැඳපු තව විස්තර ගැට ගහපු තව කුණු ගොඩක් නෑ. නමුත් දාන්නේ ඊටම ස්වල්පයි. හැබැයි කුණු ගොඩට ටොපි කොලයක් එකතු කළත් මහ පොහොර උරයක් එකතු කළා කුණු දමන්නාමයි. කුණු දමන කෙනාමයි. කුණු ගොඩට ටොපි කොලයක් දැම්මත් එකයි කුණු ගොඩට මහ පොහොර උරයක් ගෙනලා දැම්මත් එකයි. අපි පොහොර උරයක් දාන තැන පොඩි ළමයා පොඩි ටොපි කොලයක් වගේ පොඩි ටිකක් දාන්නේ. හැබැයි කෙලසිලා නැද්ද හිත? කෙලසිලා. ඒක නිසා පොඩි ළමයාගේ මනස ප්‍රභාෂර නැහැ. ඒ වගේම තව කෙනෙක් කියනවා ප්‍රභාෂර මනස කියනකොට මේ මනස අපි හිතෙන් දැනගන්න එක කාටත් සිද්ධ වෙන දෙයක්. ඒක ප්‍රභාෂර මනසක් එතනද තියෙන්නේ. හැබැයි රාග ద్వේෂ මෝහ යෙදෙන්නේ අපි ඒකට කැමති වෙනකොට කියලා. රාග ద్వේෂ මෝහ ඇති කර ගන්නකොට තමයි ඒ හිත කෙලසෙන්නේ. එහෙම නැත්නම් එතන තියෙන්නේ ප්‍රභාෂර මනසක් කියලා කියනවා. ඔයගොල්ලන්ට මේ මොහොතේ හිතන්න පුළුවන් ඔයගොල්ලන්ගේ gedara තියනවා කියලා සිහිපත් වෙන ගතියක් තියෙනවා. ඒ gedara සිහිපත් වෙන ගතිය ඔයගොල්ලන්ට ප්‍රභාෂර මනසයි කියලා කෙනෙක් කියනවා. ළමයා ඉස්කෝලේ ඉරලා එනකොට ළමයාව ගන්න ඉස්කෝලේ ළඟට යනවා. යනකොට හැබැයි හිත ප්‍රභාෂරයි. හැබැයි ළමයා Taman ළඟට දුවගෙන එනකොට මේ මගේම ළමයා කියලා යම් ආදරයක් සෙනෙහසක් ඇති වෙන තැනදී අන්න ප්‍රභාෂර හිත කෙලසුණා කියලා කියනවා. හැබැයි ඕගොල්ලෝ කොහේ හිටපු ළමයා ගන්නද ඉස්කෝලේ ළඟට ගියේ? එළියේ හිටපු ළමයා හිතාගෙන නෙමෙයිද ගියේ? එළියේ ඉන්නවා කියලා හිතාගත්ත කම ගියේ. එතකොට හිත කෙලසිලා නැද්ද එතන? හිත කෙලසිලා. ඒකෙන් කියන්න බෑ අපිට ඒ මොහොතේදී හිත ප්‍රභාෂරයි කියලා. මොකද ඒ මොහොතේදී ඔය සංඛාරය කියන තැන අපිට මනසින් අපි අසුරු කරන අපේ ළමයා කියන ටික ගෙනල්ලා දීලා ඉවරයි. ඔකට ඉතින් උදාහරණ සාක්ෂි දීපත් කරන එකයි තියෙන ගැටලුව. කෙනෙකුට එකපාර ඇහුවට තේරුම් ගන්න බැරි වෙන අවුලකට දානවා. ත්‍රිපිටකයේම සූත්‍ර අරගෙන ඉරිපත් කළ දෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල වාදාදී සූත්‍රවල රාහුල කියලා කතා කරනවා. විශාඛා උපාසිකා වෙනකොට විශාඛාවට විශාඛා වෙන කියනවා. අනේ පිළි සිටුතුමා එනකොට අනේ පිළි සිටුතුමාට සිටුතුමනි කියලා කතා කරනවා. එතකොට කොහොමද දැන් කතා කළේ කියලා දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔකේදී හැබැයි මම කියන්නේ මෙහෙම දෙයක්. අපි කුණු ගාගත්ත ඇඳුමක් ඇඳගෙන ගියොත් කාටද අමාරු? වටේ ඉන්න අයට. අපිට අමාරු නෑ වටේ ඉන්න අයටයි අමාරු තියෙනවා. කුණු ගෑවිච්ච ඇඳුමක් ඇඳගෙන හැරි බලනවා. දැන් අමාරු වටේ ඉන්න අයට. ඒ වගේ රහතන් වහන්සේගේ ඇහැ ගැන රහතන් වහන්සේගේ මනස ගැන අමාරු කාටද? අමාරුව තියෙන්නේ පුද්ගල භාවයේ තියෙන අපිට. අපි ළඟ තියෙන පුද්ගල භාවයෙන් අපි යනවා රහතන් වහන්සේගේ දර්ශනය ගැන කතා කරන්න. අපිට පුද්ගල භාවයෙන් තොර අත්දැකීමකට අපි හීනෙන්වත් හිත තියලා නැතුව අපි හීනෙන්වත් නොදකපු නොගිය විරු ඒ නුවණකට හිත තියලා අපේ පුද්ගල භාවය තුළ අපි නිවැරදි වෙයිද? අපි නිවැරදි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ රාහුල කියලා කතා කරාට කවදාවත් ඉන්න රාහුල හාමුදුරන්ට කතා කළේ නැහැ. අපි කිව්වට බුදුහාමුදුරු රාහුල හාමුදුරන්ට කතා කළයි කියලා ඒක තමයි අපේ තියෙන කෙලෙස් ටික කියන්නේ. අපේ තියෙන පුද්ගල භාවය කියලා කියන්නේ. අපිට බුදුහාමුදුරුවෝ පුද්ගලයෙක් කියලා රාහුල හාමුදුරුවෝ පුද්ගලයෙක් කියලා අර වචනය තව කෙනෙකුට කියන ඇත්තම දේ වෙලා. මේ බණ කියන මම එක පුද්ගලයෙක් වෙලා මේ පුද්ගලයා කියන බණ ටික ඔය පුද්ගලයා ටික තම තමන් ළඟ හදාගත්ත පුද්ගල භාවය තුළ ඔතන ඉඳලා අහනවා. නමුත් ඇත්තටම ඇති යථාර්ථය මොකද්ද? ඇහැට පෙනෙන රූපෙට මට පුළුවන් ද බණ කියන්න?
ඇහැට පෙනෙන රූපෙට බණ කියන්න මට බෑ. ඇයි? පෙනීම මාත්‍රයෙන් ඉවර වෙන නිසා. ඒ පුද්ගල රූපෙම මෙහි ඇත්ත කරගෙන එළියේ ඉන්නවා කියලා හිතා ගන්න කම නිසා. ඉන්න අයට කියන්න ඕන කියන දේත් හිතන්නේ මගේ මනසින්මයි. හිතලා ඒ ඉන්න අයට කියන්න වචී විඤ්ඤාති රූපේ උපදවන්නේ මේ පැත්තේ. ඉන්න අයට කතා කරනවා කියලා හිතාගෙන මම වචී විඤ්ඤාති රූපේ උපදවනවා. එච්චරයි කරන්නේ. මට පුළුවන් කම ලැබුණේ නැහැ කවදාවත් ඉන්න කෙනෙකුට කතා කරන්න. ඉන්නවා කියලා හිතාගෙන වචී විඤ්ඤාති රූපයක් උපදිනවා. ඕක කෙනෙක් හිටියොත් එයාට ඇහෙනවා. එතකොට එයා හිතනවා සද්දේ එතනින් ඉවරයි සද්ද මාත්‍රේම. ඉවර වුණ තැනක එයාගේ ඇතුලේ ඇති ධර්මතාව ටික එයා දැනගන්නේ. ඒක ගැට ගන්නවා අර ඇහැට ඉතුරු නැතුවම නිරුද්ධ වූ රූප ආයතනෙට. අර කෙනා මට කතා කරනවා නැත්නම් බණ කියනවා. දැන් අපිට අවිද්‍යාව තුළ සම්පූර්ණ පුළුවන් මේ ගනුදෙනුව කරන්න හොඳට. නමුත් රහතන් වහන්සේ නමක් බණ කිව්වොත් කවදාවත් ඉන්න අයට බණ කියන්නේ නැහැ. මේ කියන්නේ රහතන් වහන්සේගේ පැත්තෙන්. මොකද අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් උතනනේ කොහොමද රහතන් වහන්සේ නම් ඉන්න අයට බණ කියන්නේ කියලා. මොකද ඔක ඇත්තටම අපිට අදාළ විෂයක් නෙමෙයි. නමුත් ඔය කරුණු ටික පදනම් කරගෙන මේ මිච්ඡා දිට්ඨි අදහස් වපුරනවා එකයි පැහැදිලි කරොත් හොඳයි කියලා හිතුණා. රහතන් වහන්සේ හැම වෙලාවකදීම පේන රූපයයි හිතින් හිතන දෙයි එකට ගැට ගහගන්නේ. දිත්තේ දිත්ත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් පේන දෙයි දැනගන්න දෙයි එකට ගැට ගහන්නේ. එතකොට පෙනුන කෙනෙක් නැත්තම් කාටද කතා කරන්නේ? අපි එදා ගත්ත පහනේ උදාහරණය මතක් කරගන්නද? තෙල් ටිකයි තිරෙයි දැල්ලයි නිසා අපිට පේනවා එළිය. මේ තප්පරේ තියෙන තෙල් ටිකද ඊළඟ තප්පරේ තියෙන්නේ? මේ තප්පරේ තියෙන තිරේද ඊළඟ තප්පරේ තියෙන්නේ? ඒ දැල්ලද තියෙන්නේ? තුන්වෙනි තප්පරේට යනකොට මේ තප්පර දෙකේම ටික නැහැ. අලුතෙන්ම තිබුණ දැල්ල. දැන් අපි ඔය පහන නිවුණ කියලා කියන්නේ කොයි දැල්ලද දැන් නිවුනේ? ඔය පහන නිවුණ කියන්නේ කොයි දැල්ලද නිවුනේ? දැල්ලක් පැවතුණු දැල්ලක් තිබුණේ නැත්තම් දැල්ලේ නිවීම ගැන මේ නැති වුණු ආලෝකය ගැන කතා කරන්නේ කොහොමද? ඒ වගේ නුවණකටපත් වුණ රහතන් වහන්සේට ඉන්න කෙනෙක් හම්බෙන්නේ නැත්තම් කොයි මොහොතකවත් ඉන්න කෙනෙකුට කොහොමද බණ කතා කරන්නේ? කණ්ණාඩි උපමාව අපි හැමදාම මතක් කරන එක. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා පවුඩර් ටික ගන්නකොට කණ්ණාඩියේ පවුඩර් නොගා මේ පැත්තේ ගා ගන්නවා. එහෙ පෙන්වන්නට මෙහි තියෙන කියන දැනුම තියෙන නිසා. අපි යනවාද කණ්ණාඩියත් එක්ක තරහ ඇති කරගන්න? බලාගෙන ඉන්නවා මගේ දිහා කියලා. එහෙම තරහක් ඇති වෙන්නේ නැහැ. අපිට කණ්ණාඩියේ රැවටෙන මෝඩකම නැහැ. ඒ වගේම රහතන් වහන්සේට රූපේ රැවටෙන මෝඩකමක් නැහැ. මෙහි පේනකොට දැකීම මාත්‍රයෙන් ඉවරයි කියන නුවණ තියෙනවා. මෙහි දැනගත්ත දේ දැනගත්ත මාත්‍රයෙන් ඉවරයි කියන නුවණ තියෙනවා. රහතන් වහන්සේගේ පැත්තෙන් ඔතනදී ඔය කොලේ අපි කියනකොට ඇහැ රූප චක්කු විඥාන කියන තැනදී අපි කතා කළා ඇහැ කියන්නේ අත්භව පරියාපන්නෝ ආත්ම භාවයේ අනුගියපු දෙයක් කියලා. ඒක මතකද? ඇහැ කියන එක පුද්ගල භාවයකින් දකින්න එපා. මේ පෙර නොතිබීම හටගෙන මේ මොහොතේ නිරුද්ධ වුණා. ඇහැ හදාගත්ත මොහොතේ Taman කවුද? රූප දකින්න බවට වැය වුණු මේ හිත තමයි Taman බවට පත් වෙලා තිබුණේ. Tamanගෙන් තොරව ඇහි කෘත්‍ය සිද්ධ වුණෙත් නැහැ. ඇහි කෘත්‍යෙන් තොරව Taman හිටියේ නැහැ. ඊට පස්සේ මනස පැත්තෙන් උපදිනකොට ඒ විපාක හිත Taman හිටියද ඒකෙන් තොරව? නැහැ. ඒ මනෝ විඥාණයෙන් තොරව Taman හිටියෙත් නැහැ. Tamanගෙන් තොරව වෙනම මනෝ විඥානයක් තිබුණෙත් නැහැ. එතකොට ඒ Tamanගෙම ලක්ෂණ ටික ඉතුරු නැතුව ඒ මොහොතේම නිරුද්ධ වුණ බවට කෙනෙක් දැක්කොත් ඒ දකින්න කෙනාට
කොයි වෙලාවකවත් හම්බෙයිද ජීවත් වුණ කෙනෙක්? එක දිගට ජීවත් වුණ තමන් එක දිගට ජීවත් වුණ තමන් හම්බෙන්නේ. ඇහැනම් තමන් උනේ ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක ඊළඟට ඇති වුණු ධර්මතාව ටික ඉතුරු නැතුව නිරුද්ධයි කියලා සාක්ෂාත් කරනකොට මේ තමන්ගේ Nirodhe නෙමෙයිද මේ සාක්ෂාත් කරන්නේ. තමන්ගේ Nirodhe මේ දැක්කේ. එතකොට පුද්ගල බවක් කවදාවත් හම්බුනේ නැහැ. එතකොට රහතන් වහන්සේ නම ඔන්න ඔය දර්ශනයෙන් යුක්තව හැම වෙලාවකදීම හැම මොහොතකම ජීවත් වෙනවා. ඒකෙන් කියන්නේ නෑ මේ එන කෙනා අඳුරගන්න බෑ කියලා. එකයි ගොඩක් වෙලාවට මතක් වෙන්නේ මේ මෙමරි ලොස් එකක් වෙනව නෙමෙයි. මතකේ නැති වෙලා යන එකක් නෙමෙයි. අපේ මතකය සම්පූර්ණම තීරණය කරන්නේ අවිද්‍යාව සංප්‍රයුක්තව. මොකද්ද අවිද්‍යාව? අද අපි දැනගන්නේ එළියේ ඉන්න ළමයාම නෙමෙයිද? අපි දැනගන්නේ එළියේ ඉන්න ළමයාමයි. ඔයගොල්ලන්ට මතක් වුණොත් gedara කියලා මතක් වෙන්නේ එළියේ තියෙන gedarම නෙමෙයිද? නැත්තම් ඔයගොල්ලන්ට හසු වෙනවද මනසේ උපදින සංකාරයක් gedara කියලා? gedara කියලා සංකාරයක් නෙමෙයි හසු වෙන්නේ. ඔයගොල්ලන්ට හසු වෙන්නෙම එළියේ තියෙන gedara කියලා. නමුත් රහතන් වහන්සේට එළියේ තියෙන gedara නෙමෙයි. gedara උපදින්නේ නැහැ කියනෝ නෙමෙයි, gedara මතක් වෙන්නේ නැහැ කියනෝ නෙමෙයි. gedara මතක් වෙන තැන නුවණ තියෙනවා වෙනම. ප්‍රඥා චෛතසිකයේ යෙදෙනවා, ලෝකෝත්තර සම්මා දිට්ඨියේ යෙදෙනවා එතන. ඒ සම්මා දිට්ඨියෙන් අර්ථයක් සිද්ධ කරනවා. මොකද්ද? gedara මතක් වෙනකොට gedara ගැන නුවණ පවත්නවා. අපි ඒක කලින් කතා කළා. අවධානය යොමු වෙලා තිබුණද දන්නේ නැහැ. අපි කිව්වා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක ආලෝකය වගේ කියලා. ආලෝකය ඇතිකලේ යමකින්ද ඒ දේත් පෙන්වනවා. පහනේ දැල්ල නම් පහනේ දැල්ලෙන් පහන් දැල්ලයි ඉටිපන්දමයි ඒ දේත් පෙන්වලා තියෙනවා. එහෙම නෙමෙයිද? ඒ වගේ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් තමන්ද ඇතුළත් නිරුද්ධ වෙච්ච ධර්මතාව ටිකක් පෙන්වලා තියෙනවා. අඳුර නැති වුණ බවටත් ආලෝකයේ මේ විදිහේ පැවැත්මකුයි තියෙන්නේ කියන බවටත් පෙන්වලා තියෙනවා එකම ආලෝකයේ තුල. සම්මා දිට්ඨියෙන් දෙකක් කරනවා අර්ථය. අවිද්‍යාවෙන් දෙකක් කළා. මොකද්ද? ඇත්ත වැහුව බොරුව පෙන්නවා. ඇත්ත වැහුව බොරුව පෙන්නවා. සම්මා දිට්ඨියෙන් අනිත් පැත්තෙන් ඔය අර්ථ දෙකම කරනවා. බොරුව වහනවා, ඇත්ත පෙන්වනවා. එතකොට බොරුව වැහුවා කියන්නේ අතීතේ තියෙනවන් බවට ගෙනල්ලා දෙනකම නතර කළා. ඇත්ත පෙන්නනවා කියලා කියන්නේ මේ මොහොතේ පවතින ධර්මතාව ටික පෙන්නවා. gedara කියලා සිහිපත් කළේ තමන්ගේ මනසයි කියලා. දැන් gedara කියන එකට එළියට ඇඟිල්ල දික් කරන්න යන්නේ මෙහි හැදිලා නිරුද්ධ වුණ දෙයක් කියන බව රහතන් වහන්සේලා නුවණ තියෙනවා. කවුරු හරි කිව්වොත් gedarට මොනව වෙලාද දන්නේ නැහැ කියනකොට රහතන් වහන්සේ කියයි ඒක තමයි gedarට මොනව වෙලාද දන්නේ නැහැ කියලා. හැබැයි අපි කතා කරපු gedarයි රහතන් වහන්සේ කතා කරපු gedarයි දැන් දෙකක්. පුද්ගල භාවයේ අත් වෙච්චි අපිට එකම gedara. මේක ලස්සනයි නේද කියලා දෙයක් පෙන්නලා රහතන් වහන්සේගෙන් අහුවොත් හරි ලස්සනයි කියයි. ඇයි ලස්සන? හැම වෙලාවකදීම රහතන් වහන්සේ ලස්සන විදින නිසා නෙමෙයි. අනාත්ම ධර්මතාවයේ සාක්ෂාත් කරපු රහතන් වහන්සේට හැම වෙලාවකදීම එතන උපේක්ෂයි අරමුණේ. නමුත් උපේක්ෂා සහගත අරමුණ ලස්සනයිද කියලා අහනකොට ඔව් ලස්සනයි කියනවා. හැබැයි ඒ ලස්සනයි කියලා කියන්නේ ලෝක ව්‍යවහාරයේ නොඉක්මවා. ලෝකයට අවශ්‍ය විදිහට. අපිට නැත්තම් රහත් වුණොත් කතා කරන්න වෙන්නේ කවදාවත්. අපි කතා කරන්නේ රැස් කරගත්ත ටික නෙමෙයිද? අපි කතා කරන්නේ රැස් කරගත්ත නිමිති ටිකක්, සංඥා ටිකක්. රහත් වුණොත් අපිට වෙන එක දෙයක් කරන්න. සද්ද නැතුව කට වහගෙන පැත්තකට වෙලා ඉන්න. කතා කරන්න වෙන්නේ. අපි හැම වෙලාවකදීම සම්මුතිය උපයෝගී කරගෙන තමයි කතා කරන්නේ. සම්මුති ඥානෙ නැති වෙලා නැහැ රහතන් වහන්සේට. ශිෂ්‍යත්ව දැනුම නැති වෙලා නැහැ උසස් පෙළ දීම ළමයාට. එයාට ශිෂ්‍යත්ව දැනුමට එහා ගියපු දැනුම තියෙනවා. හැබැයි ශිෂ්‍යත්ව දැනුම එයාට නැති වෙලා නැහැ. ඒ වගේ මේ සම්මුති ඥානෙ නැති වෙලා නැහැ. සම්මුති ඥානෙ තියෙනවා.
සම්මුති ඥානය තුල තිබුණු බොරුව නැහැ. එළියට ඇඟිල්ල දික් කරපු කම නැහැ. මෙතන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයකුයි තියෙන්නේ කියන තැන නුවණ ඇතුව රහතන් වහන්සේක පරිහරණය කරනවා. රාළු විදිහටම කියනවා නම් මම ඔයගොල්ලන්ට කිව්වා අරමුණක් අරගෙන විදර්ශනා කරන හැටි කොහොමද කියලා. ඒ විදර්ශනාව කරනකොට ඔයගොල්ලන්ට දරුවා කතා කරනකොට හොඳට දකින්න තමන්ගේ මනස තුල හදාගත්ත දරුවා කියන සංඥාවට තමන් කතා කරන බව හොඳට ප්‍රත්‍යක්ෂ කරන්න හොඳට දකින්න ඕනේ. දැකලා මේ මනසේ හදාගත්ත දරුවට අපි පිළිතුරු දෙන්න කියන එකත් හොඳට නුවණින් මෙනෙහි කරගෙන ඇයි කියන්න බලන්න. හොඳට නුවණින් ඔයගොල්ලෝ පැයක් තිස්සේ හරි ඕකට දත් පිටි කාලා පුරුදු වෙලා ඕක කිව්වොත් කෙනෙක් අහුවොත් ඉන්න ළමයාටද කතා කළේ කියලා දර්ශනීය පැත්තෙන් කතා කරනවා නම් ඔයගොල්ලන්ට මොකද්ද කියන්නේ? ඉන්න ළමයාට කතා කළේ නැහැ. මෙහි උපද්දගත් ළමයා කියන බවටයි ඔයගොල්ලෝ ප්‍රතිකර්ම සැපෙන්නේ. බලන් ඉන්න මිනිස්සෙකුට ওই කතාව කියනකොට ඒ මිනිස්සයාට කිව්වොත් නෑ මම ඉන්න ළමයාට කතා කරේ නැහැ කියලා. පිසුදොය මමත් අහගෙන හිටියේ කතා කරනවා කියයි. ඒ වගේ අපි අපේ හිතෙන් ඕලාරික කෙලස් එහෙමම gedi pitin තියෙන අපේ මනසටත් ඔහොම නම් එහෙම මට්ටමක් කරන්න පුළුවන්කම තියෙනවා. ජීවිතේ නුවණ බවට පත් වුණ රහතන් වහන්සේ පුද්ගල බවක් නැතුව රහතන් වහන්සේට ලෝක පරිහරණය කරන්න බෑද? පුළුවන්. ඒක නිසා හැම වෙලාවකදීම රහතන් වහන්සේට තියෙන ප්‍රභාෂර මනස ඒක කෙලෙසෙන්නේ. අපි කෙලෙස ගන්නේ මෙහි රැස් කරගත්ත අර කුණු ගොඩ ගාලා. අපි කිව්වා බිත්තියේ ගාන පාට ටික සහ පාට ටික ඇති තැනක පෙනෙන ගහගෙන. බිත්තිය වගේ දකින්න ප්‍රභාෂර මනස. මේ බිත්තියේ ගාන පාට ටික තමයි හැම වෙලාවකදීම උපාදාන ස්කන්ධය. බිත්තියේ ගාන පාට ටික. පාට ටික ඇති තැනක අපිට පෙනෙන ලක්ෂණය තමයි අම්මා කියන බව. ඒ තමයි මේ පාට ටිකේ තියෙන ගහ. අපි යැපෙන්නේ ගහ මත. ගහ ලස්සනයි කියයි, ගහ හොඳයි කියයි. හැබැයි ඇත්තටම මේ බිත්තිය වැහෙන්න ගාපු පාට ටිකක් තියෙන. පාට ටිකට අපි කතා කරනවා ගහක් ගැන. දැන් රහතන් වහන්සේ ගහ ගැන කතා කරන්නේ නැහැ කවදාවත්. ගහ ගැන කතා නොකර රහතන් වහන්සේ දකිනවා මෙතන තියෙන්නේ පාට ටිකක් කියලා. පාට ටිකක් කියලා දැනගෙන මේ බිත්තිය වැහෙන්න ගාපු පාට ටිකක් කියලා තේරුම් අරගෙන ලෝකයා කියනකොට ගහ ලස්සනයි කියලා හව ගහ ලස්සනයි කියයි. නමුත් එයා දන්නවා ඒකේ තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා. ඔයගොල්ලන්ට හම්බෙනවා යම් චිත්‍රපටයක් අධීක්ෂණය කරන්න ටෙලි නාට්‍යයක් හරි මොකක් හරි. දැන් මේ ටෙලි නාට්‍ය ඔයගොල්ලෝ අධීක්ෂණය කරනවා. ජවනිකාවක් ගත්තාම ඒ ජවනිකාව නැවත නැවතත් ඒ අයට කියලා දෙමින් දැන් Tamanට අවශ්‍ය පරිදි ඒ ජවනිකාව සකස් කරගන්නවා. ඒක ලෝකෙට පෙන්නකොට ලෝකයා ඒක රස විඳිනවා. රස විඳලා ඒ චරිතය තුලට ගිහිල්ලා අපි කතා කරනවා අනේ බලන්නකෝ අර කතාවේ හිටපු අර කෙනාට මෙහෙම වුණානේ කියලා. දැන් ඕගොල්ලෝ නොදැන ඕගොල්ලන්ට කෙනෙක් කියනවා මෙහෙම බලන්නකෝ අර කතාවේ මේ විදිහට සිද්ධ වුණානේ කියලා. දැන් ඕගොල්ලන්ට මොකද්ද කියන්න ඉතුරු වෙන්නේ? අනේ ਉਹ හරි ලස්සනයි ඒක එහෙම වුණා කියලා. නමුත් ඕගොල්ලෝ ළඟ තියෙන දැනුම අර නිකන් ඉඳලා රස විඳලා ලස්සනයි කියලා චරිතය ඇතුලේ ජීවත් වෙන කෙනාට වැඩිය ඒක රංගපෑවේ කවුද? ඒකට දෙබස් හැදුවේ කවුද? ඒක රංගපාන්න කොච්චර මහන්සියක් ගත්තද? ඒ හැම දෙයක්ම ඕගොල්ලෝ ළඟ දැනුමක් තියෙනවා. හැබැයි ඕගොල්ලෝ කියයි ඕක ඒක ලස්සනයි කියලා. හැබැයි ඒ ලස්සනයි කිව්වේ අර කෙනත් එක්ක කතා කරන නිසා මිසක ඕගොල්ලෝ දැක්කා ඒකේ ලස්සන බව වගේම අනිත් පැත්තේ තියෙන අනික් කාරණා ටිකත් ඕගොල්ලෝ දැක්කා. ඒ වගේ රහතන් වහන්සේ රූපේ ආස්වාදේ පැත්තත් දැක්කා. ඒ වගේ මේකේ ආදීනමේ පැත්තත් දැක්කා.
කොටින්ම දුක්ඛ සත්‍ය කියන තැන රහතන් වහන්සේ පිරිසිදු දැක්කා. බිත්තිය කියන තැන දැක්කා. බිත්තිය ගාපු පාට ටිකක් දැක්කා. ඒ වගේම ලෝකයා ගහගෙනයි කතා කරන්නේ කියලා රහතන් වහන්සේ ගහගෙන කතා කරනකොට පාට ගැන කියන්නේ කියන්නේ. ගහගෙන කතා කරනකොට රහතන් වහන්සේ ගහගෙනම උත්තර දුන්නා. ඒ වගේම පාට ටික ගාපු තැන ගැන කතා කරන්න කෙනෙක් ආවොත් එයාට පාට ටික ගැන කතා කළා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ළඟට රහතන් වහන්සේ ළඟට කෙනෙක් ඇවිල්ලා පුද්ගල භාවය තුල කතා කරනකොට රාහුල සාරිපුත්ත නම් කියලාම ආමන්ත්‍රණය කරනවා. අපි එදා කතා කළා සූත්‍රය ආනාපාන සති සූත්‍රයේදී නුඹලගේ ප්‍රතිපදාවෙන් මාව සතුටටපත් කරනවා. සම්මුතිය තුල බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු හැටි. එතකොට හැබැයි නුවණ නැති වෙලා තිබුණාද? නෑ. ඒක ඇති වුණ තැන ගැන ඇති ධර්මතාව ටික හොඳට පිරිසිදු දකින්න නුවණකින් හිටියා. ඒ නුවණ නිසයි රහතන් වහන්සේට එළඹ සිටි නිරෝධ සංඥාවක් තියෙනවා කියන්නේ. ඔය කතාව කතා කරන්නේ ලොකු දර්ශනයක් ඇතුව. ලොකු දෙයක් ඇතුව. නිකම්ම හිතුව මනාපෙට මේ කතාව කියනව නෙමෙයි. මොකද අපි කතා කළා සත්‍ය යමකේ. සත්‍ය යමකේ කතා කරනකොට දැන් ඉතින් ආයෙ මට මොළේ ඉඳලා සත්‍ය යමකේ කරන්න වෙන්නේ. සත්‍ය යමකේ අපි කතා කළා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන ටික. එතකොට මේ ටික කතා කරනකොට අපි වෙනම කතා කළා නමුත් එක තැනකින් අපි ටිකක් පැනලා ගියා. අපි නෙමෙයි මම පැනලා ගියා. හේතුව එතන විස්තර කරන්න ගියොත් නොතේරෙන නිසා. අපි විස්තර කරා දුක්ඛ සත්‍ය කියන තැන හැම වෙලාවකදීම ওই පංච උපාදානස්කන්ධය කියන තැන අහදා ගන්න ටික කියලා. දුක්ඛ සත්‍ය කියන තැන අපිට පණවන්න වෙනවා ওই පංච උපාදානස්කන්ධය හදාගන්නේ නැති තැන. ඒ තමයි හැම වෙලාවකදීම විපාක ධර්මතා ටික ඇති තැනකත් ස්කන්ධ ටික තියෙනවා නම් ස්කන්ධ දුක නැද්ද? ස්කන්ධය නැවත නැවත පවත්වන්න තියෙන දුක නැද්ද? ඒ දුක තියෙනවා. එතකොට ඒ දුක ඇති තැනක ස්කන්ධ දුක ඇති තැනක තමයි අපි තව තව දුක් එකතු කරගෙන තියෙන්නේ. අනිත් දුක් ඔක්කොගෙම මිදෙන්න පුළුවන් ස්කන්ධ දුකෙන් මිදෙන්න පුළුවන් වේද? ඒ දුකෙන් මිදෙන්න බෑ. ඒක නිසා නිවන දෙආකාරව පනවනවා. මොකද්ද? සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන. සෝපදිශේෂ නිබ්බාණයෙන් උපදිශේෂයක් සහිතව කෙලස් ටික විතරක් දුරු කරලා ඔය පංච උපාදානස්කන්ධය කියන තැන හදාගත්ත දුක්ඛ සත්‍යයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා දුකෙන් සහ දුක්ඛ සත්‍යයෙන්. හැබැයි එතන පවත් ඇති කරගන්න විපාක ස්කන්ධ ටිකෙන් මිදෙන්න රහතන් වහන්සේටත් බෑ. ඒක නිසා තමයි දුක්ඛ සත්‍ය ප්‍රහාණය කරන්න කිව්වේ නැත්තේ. ගැඹුරු වැඩි නෑ නේද? තේරෙනවද? එතකොට දුක්ඛ සත්‍ය ප්‍රහාණය කරන්න කිව්වේ නෑනේ. මොකද්ද කිව්වේ? දුක්ඛ සත්‍යං පරිඤ්ඤාතම්පං. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්ක යුතු දෙයක්. දුක්ඛ සත්‍ය කියන එක ප්‍රහාණය කළ යුතු දෙයක් නෙමෙයි. දුක්ඛ සත්‍ය කියන එක පිරිසිඳ දැක්ක යුතු දෙයක්. ඔය සටහනේ දුක්ඛ සත්‍ය ගැන කතා කරන්න වෙන්නේ කොතනද? ඔය සටහනේ දුක්ඛ සත්‍යයෙන් මිදුණු තැනක් ඇත්තේ නැහැ. දුක්ඛ සත්‍ය කියන තැන හැම වෙලාවකදීම ওই විපාකය දුක්ඛ සත්‍යයට යට. විපාකය කියන එක දුක්ඛ සත්‍යයට යටත්. ඇයි එහෙම කියන්නේ? උපාද වාරය කියලා මේ සත්‍යයමකේ ඊට පස්සේ දැන් අපි තියරිය කතා කරගෙන ගියා. තියරියේ තියෙන විශේෂ කරුණු ටිකක් ඒක මතක් කරගන්න. උපාද වාරයේදී බෙදනවා භූමිය වල උපදිනකොට සත්වයන්ට කොහොමද චතුරාර්ය සත්‍ය දෙන්නේ කියලා.
ඒකෙදි බෙදනවා යස්ස දුක්ඛ සත්‍යං උප්පජ්ජති තස්ස සමුදය සත්‍යං උප්පජ්ජති इति. යමෙකුට දුක්ඛ සත්‍ය උපදිනවා නම් එයාට සමුදය සත්‍යයත් උපදිනවද කියලා අහනවා. යමෙකුට දුක්ඛ සත්‍ය උපදින තැන උපදිනවා නම් එයාට සමුදය සත්‍ය උපදිනවද කියලා. සබ්බේසං උප්පජ්ජන්තාන උපදින මොහොතේ උපදින සියල්ලන්ටම ප්‍රවෘත්තියේ තණ්හා විප්පයුක්ත චිත්තස්ස උපාදක්ඛනේ. ප්‍රවෘත්තියේ තණ්හා විප්පයුක්ත සිතේ. මොකද්ද ප්‍රවෘත්තියේ තණ්හා විප්පයුක්ත සිත කියලා කියන්නේ? තණ්හාව යෙදෙන්නේ නැති හිත. තාම තණ්හාව යෙදිලා නැහැ. නිකාන්ති තණ්හාව කියන තැන අපි කතා කළේ තණ්හාව සහ තණ්හා අනුසය යෙදෙන්නේ කොතනද? දැන් අපි මොළදී කතා කරපු ටික ගැලපිලා එන්නේ. ප්‍රභාස්වර මනස කියපු තැන ප්‍රභාස්වරයි කිව්ව කවදාවත් කිලුට යෙදෙන්නේ නැහැ කියලා. දැන් තණ්හාව යෙදෙන්න පුළුවන් දෙතන? බෑ. එතකොට තණ්හා විප්පයුක්ත සිත තණ්හාව යෙදෙන්නේ නැති හිත. මොකේද තණ්හාව යෙදෙන්නේ නැත්තේ? එතකොට විපාක ටිකේ තණ්හාව යෙදෙන්නේ නැති හිතක් තියෙනවා නම් අන්න ඒක උපදිනකොට තේසං දුක්ඛ සත්‍යං උප්පජ්ජති. ඒ ඇයිට උපදිනවා දුක්ඛ සත්‍ය උපදිනවා. නමුත් නොච තේසං සමුදය සත්‍යං උපජ්ජති. ඒ ඇයිට සමුදය සත්‍ය උපදින්නේ නැහැ. දුක්ඛ සත්‍ය උපදිනවා හැබැයි සමුදය සත්‍ය උපදින්නේ නැහැ. ලෝකයා දුකම පරිහරණය කරනවා දුක කියලා දන්නේ නැතුව කිව්වේ ඔකයි. ලෝකයා දුකම පරිහරණය කරනවා දුක කියලා දන්නේ නැතුව. ස්කන්ධ ටික පරිහරණය කරනවා ඒක දුක කියලා දන්නේ නැතුව. ඒක නිසා ඒගොල්ලෝ දුකට තණ්හා කරනවා තණ්හා කරලා දුකම නැවත ඇති කරගන්නවා. එතකොට දුක්ඛ සත්‍ය ඇතිදේ දුක්ඛ සත්‍ය හැටියට නොදන්නා කම නිසා ඒ අය සමුදය හදාගත්ත කියන එක පැහැදිලිද? සමුදය සත්‍ය හදාගත්ත කියන එක. එතකොට කවදාවත් හැබැයි සමුදය සත්‍ය යෙදෙන්නේ නැහැ ඕකේ ඔය විපාක ටික ගැන කතා කරපු තැන. කවදාවත් සමුදය සත්‍ය යෙදෙන්නේ නැහැ විපාක ටික කියලා කතා කරපු තැන. ඒක යෙදෙන්නේ පංච උපාදානස්කන්ධ මට්ටමේ ඉඳලා. එතන ඉඳලා තමයි සමුදය පැත්තට බාර දෙන්නේ. හැබැයි දුක්ඛ සත්‍ය ඔතන ඉඳලා කතා කරන්න වෙනවා. දුක දුරු කරන්න ගියොත් දැන් මොකද කරන්න වෙන්නේ? දුක දුරු කරන්න ඕන ජීවත් වෙන්න හම්බෙන්නේ රහතන් වහන්සේට. ඒ ස්කන්ධ ටික පහළ වෙනකොට මේ ස්කන්ධ ටික දුරු කරගන්න නම් අරිහත්ත්වේ පණවන්න වෙන්නේ මරණය. තේරුණාද? ස්කන්ධ ටික දුකයි නම් විපාක ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය නම් දුක්ඛ සත්‍ය දුරු කර යුත්තක් වුණොත් එහෙම. දුක දුරු කරලා නම් නිවන් දකින්න වෙන්නේ. රහතන් වහන්සේට දුක දුරු කරන්න වෙන්නේ කොතනින්ද? රහත් වෙන්න වෙන්නේ අපිට මරණින් මත්තේ. මරණ. ඒක නිසා අරිහත්ත්වේ පැනෙන්නේ නැහැ දුක දුරු කරන්න කියලා. මාර්ගයේ පෙන්වන්නේ දුක පිරිසිඳ දකින්න. දුක පිරිසිඳ දකින්න කිව්වේ මොකක් ගැනද? ඔය ස්කන්ධ ටික ගැන පිරිසිඳ දකින්න කියලා. ස්කන්ධ ටික උඩ පය ගහලා හිටගෙන නැතිනම් ඒක ජීවිතේ කරගෙන පුළුවන් ස්කන්ධ ටික පිරිසිඳ දකින්න බෑ. ඔය ටික තුල අපිට හීනෙන්වත් අපි දන්නේ නැහැ. අපි දැනගන්නේ අර සංඛාරය කියපු තැනින් තමයි ඔය ටික ගැන දැනුමක් ඇති කරගන්න තැන. අපිට පුළුවන් ඔය සංඛාරය කියපු ටිකෙන් අරගෙන දැනුමක් ඇති කරගන්න. විපාකයේ පිරිසිඳ දකින්න බව ඇති කරන්න වෙන්නේ සංඛාරය තුළ. එතකොට ඒකට කියනවා ධම්මායතනය කියලා. එහා පැත්තේ කියනවා මන ආයතනය කියලා. එතකොට නිවන කියන දේ එහා පැත්තේ කියන්නේ පිටු එහා පැත්තේ නෙමෙයි එතනම ඔය කාරණාවේ මන ආයතනය. එතකොට මන ආයතනය කියලා කියන්නේ හැම වෙලාවකදීම මනෝවිඤ්ඤාණය කියලා කියන්නේ පිටු. එතකොට මන ආයතනයේ තියෙන ලක්ෂණ දෙක. මේ කතා කරන්නේ ආයතනයක් විදිහට ගන්නකොට අපරියාපන්න භූමියේ තියෙන ආයතන දෙකයි මොකද්ද? මන ආයතනය සහ ධම්මායතනය. මන ආයතනයයි ධම්මායතනයයි විතරයි අපරියාපන්න භූමිය නියෝජනය කරන්නේ. ඇයි රහතන් වහන්සේ අපි වගේම රූප බලනවා නම් ඇයි චක්කායතනෙ පෙන්වන්නේ නැත්තේ? ධම්මහදේ විභංගේ අපරියාපන්න භූමියට අදාළ කොටස් ටික ඔයගොල්ලෝ ධම්මහදේ විභංග කරලා තියෙනවා මම හිතන්නේ. කරව නැත්තම් කරන්න දෙයක් නෑ. ධම්මහදේ විභංගේ
අපරියාපන්න භූමිය ගැන කතා කරනකොට ඒකේ කතා කරනවා අපරියාපන්න භූමිය ආයතන දෙකයි. මොනවද? මන ආයතනයයි ධම්ම ආයතනයයි. එච්චරයි තියෙන්නේ. එතකොට ආයතන දෙකක පැවැත්මක්. ආයතන දෙකක පැවැත්මක් කියනකොට දැන් ඇයි ආයතන දෙකක් කියන්නේ? ඇත්තම කතාව අපි දැන්ද පාවිච්චි කරන්නේ ආයතන දෙකයි. ඇහැ උපදින මොහොතේදී ඇහැ දන්නේ නැත්නම් ඇහැයි පැද්දුවා කියලා. ඒක ජීවිතේ වෙලා නම් අපිට බෑ ඇහැ ගැන දැනගන්න. ඒ කියන්නේ චක්කායතන ගැන ඕගොල්ලන්ට පුළුවන් දැනුම තියෙන්න. චක්කායතන ගැන ඕගොල්ලෝ දැනුම නැහැ. විපාක මනෝවිඤ්ඤාණය ගැන ඕගොල්ලන්ට දැනුමක් නැහැ. ඕගොල්ලන්ට දැනුම තියෙන්නේ අර ටික නිරුද්ධ වුණ තැනක ඇති බවට හිතාගත්ත කමේ දැනුම. පහනපත් වුණ බවට ඕගොල්ලන්ට දැනුම තියෙන්නේ පහන නැති වුණු පහන් දැල ටික ගැන නෙමෙයි ඔය දැනුම ඇවිල්ලා තියෙන්නේ. පහන් දැල්ල නිවි නිවි ගියපු පහන් දැල්ලක් ගැන දැනුමක් ඕගොල්ලන්ට ඔය තියෙන්නේ පත්තු වෙලා තිබ්බා කියලා කියන්නේ. ඔය ඇත කියන අන්තය ගැන කතා කරන්නේ පහන් දැල්ල තිබුණා කියලා කතා කරන්නේ ඉතුරු නැතුව ඒව නිරුද්ධ වෙන තැනක. එතකොට හැම වෙලාවකදීම දැන් පහන් දැල්ල කියන එක පවතුණු එකක් පෙන්වන්න බැරි වුණා වගේ හැම වෙලාවකදීම පුද්ගල භාවයේ ඉතුරු නැතුව දුරු වුණ තැනක තමයි අපි ওই පුද්ගල භාවය හදාගෙන තියෙන්නේ. ඒ පුද්ගල භාවය හදාගත්ත තැන අපි දැනුදු අපිට පාවිච්චි කරලා තියෙන්නේ මන ආයතනයයි ධම්ම ආයතනයයි. මුරු වැඩි තිබම හිතන්නේ කාරණා. මන ආයතනයයි ධම්ම ආයතනයයි දැන්ද පාවිච්චි කරන්නේ. හැබැයි අපි කියනවා චක්කායතනක් තියෙනවා, සෝතායතනක් තියෙනවා, ගහන ආයතනක් තියෙනවා, ජීව ආයතනක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? හිතෙන් හිතනවා ඒව ඇති බවට. ඇති බවට හිතන මනස තුල මිසක මේක පණවන්නේ වෙනන්තයක් ඇති තැනක නෙමෙයි. මේ කාම භූමිය ගැන කතා කරන්නේ. කාම භූමියේ ඔය ආයතන ඔක්කොම ටික තියෙනවා. ඇයි ඔක්කොම ආයතන තියෙනවා කියන්නේ? අපිට ඇහැ ගැන නිමිතියද තියෙනවනේ. රූපේ ගැන නිමිති තියෙනවනේ. ඇහැ ගැන නිමිති නැහැ, රූපේ ගැන නිමිති තියෙනවා. රූපේ ගැන නිමිති තියෙන්නේ හැම වෙලාවකදීම හොඳට දැනගන්න රූපය අනාරම්මන වෙන තැනක කියලා. රූපේ කවදාවත් අරමුණු කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ අපිට. අපි අරමුණු කළේ හිතේ ඇති ධර්මතාව ටික නෙමෙයිද? හිතේ ඇති ධර්මතාව ටිකක් අරමුණු කරන්නේ. හැබැයි ඒ අරමුණු කරන මොහොතේදී අපිට තියෙන ලක්ෂණයක් මොකද්ද? එළියේ තියෙන රූපය අරමුණු කරනවා කියලා අපි හිතන්නේ. මේ හිතනකම මෝඩකම නෙමෙයිද? ඇයි මේ මොහොත වෙනකොටත් ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධයි නේද? හිතේ රැස් කරගත්ත සංඛාර නිමිත්ත නැවත නැවත මෙනෙහි කරන්නේ සහ ඇසුරු කරන්නේ. දැන් අපි ඇසුරු කරලා තියෙන්නේ අපේ මනසනේ. ඒක තේරෙනවද? ඔගොල්ලෝ රූපය ගැන හිතනවා කියලා ඔය හිතලා තියෙන ඔයගොල්ලෝගේ මනස නෙමෙයිද? මනසේ ඇති ලක්ෂණ ටික. ඒ ලක්ෂණ ටික හිතන ඔයගොල්ලොන්ට හැම වෙලාවකදීම පෙනිලා තියෙන්නේ රූපය ගැන හිතනවා කියලා. අපි දැනගෙන තියෙන්නේ රූපය ගැන. ඒක නිසා ඔන්න අපිට රූපායතනය පැනෙවුවා. ඇයි අපි හිතාගෙන ඉන්නේ රූපය ගැන? රූපේ නැතුව අපිට විඳින්න බෑද? ඒක නිසා අපිට පනවනවා දැන් චක්කායතනය. ඇහැ සහ රූපය අපිට තියෙනවා. දැන් ඇත්තටම ඇහැ කියලා විඳිත් මනසින් නෙමෙයිද? රූපේ කියලා විඳිත් මනසින් නෙමෙයිද? මනසම ඇති තැනක අපිට මේ ආයතන ටික ඔක්කොම බෙදන්න වෙලා තියෙනවා. ඒ අපේ කෙලෙස් ටික නිසා අපි හරි පෝසත්. අපිට ගොඩක් තියෙනවා. රහතන් වහන්සේට නම් දෙකයි තියෙන අපිට ගොඩක් තියෙනවා. ඒක නිසා හැම වෙලාවකදීම අපිට ওই ගොඩක් තියෙන එක තමයි ගැටලුව. ඔක්කොම තියෙනවා අපිට ඇති බවට හම්බෙන්නේ. හැබැයි ඇති බව දැනගත්තේ කොහෙන්ද අපි? මනෝමය හදාගත්ත ටිකෙන් ඇති බව දැනගත්තා. එතකොට මනසේ ලක්ෂණ ටික නෙමෙයිද මේ දැනගෙන තියෙන්නේ? ඒ දැනගත්තේ මනසේ ලක්ෂණ ටික. ඒක නිසා කියනවා මන ආයතනයයි ධම්ම ආයතනයයි පරිහරණය කරන්න. නමුත් අපිට පෙන්වන ආයතන ටිකයි අපි එළියට යන නිසා. රහතන් වහන්සේ ওই ධර්මතාවය අවබෝධ කරගෙන ඉන්නවා. අවබෝධ කරගෙන සිටින නිසා රහතන් වහන්සේට කවදාවත් එළියේ ඇති බවට හම්බෙන්නේ නැහැ. රූපේ ඇති බවට හම්බෙන්නේ නැහැ. ඇහැ ඇති බවට හම්බෙන්නේ නැහැ. ඇහෙනොත් මිදිලා රූපෙනොත් මිදිලා. රහතන් වහන්සේ සම්පූර්ණයෙන්ම මිදුණු මනසකින් ඉන්නවා කියලා කියන්නේ ආයතන දෙකක පැවැත්මක්. මෙහෙන් උපදින බවටත් නුවණයි, මෙහෙන් දැනගන්න බවටත් නුවණයි. ඒතකොට මෙහෙන්ම උපදලා මෙහෙන් දැනගන්න බවට දැන් රහතන් වහන්සේට නුවණ තියෙනවා. එතකොට ඒ නුවණට හැබැයි ඇහැ ඇත්ත කරන්නේ නැති නිසා ඇහැ කියන්නේ නැහැ.
රූපේ තියනවා කියලා පෙන්වන්නේ නැති නිසා ඒ ආයතනෙ කියන්නේත් නැහැ. හැබැයි ඒ ටික ඔක්කොම කරලා තියෙනවා වැඩ ටික කොතනින්ද? මේ ආයතන දෙකෙන්. අපිත් මේ වැඩ ටික ඔක්කොම ගන්න මේ ආයතන දෙකෙන්. හැබැයි මේ දෙන්නගෙන් පණ යනකම් වැඩ අරගෙන ලකුණු දානවා අනිත් ටිකට. එච්චරයි අපි කරලා තියෙන්නේ. රහතන් වහන්සේ මේ වැඩ ගන්න දෙන්නට ලකුණු ටික දීලා තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් ඔතන තියෙනවා. ඒක වැඩි කතා කරන්නේ නැත්තේ මේ තේරෙන්නේ නැති නිසා. එතනත් යෙදෙන ධර්මතාවය අර ටෝච් එකේ එළිය ගත්ත කතාවම තමයි. එළියෙම පෙන්නුවා වගේ මන ආයතනයයි ධම්මායතනෙන් තමයි නුවණ ඉපැද්දුවේ. ධම්මායතනෙන් උපද්දපු නුවණ මනෝවිඤ්ඤාණයෙන් දැනගත්ත මන ආයතනෙ. හැබැයි එයාට මන ආයතනය අත්ත කරලත් නැහැ. ඒකත් නිරුද්ධ වෙන බවට තමයි නුවණ ගෙනල්ලා දෙන්නේ. නැත්නම් ආයතන දෙකක් තියෙනවා කියන්න වෙනවනේ. අපරියාපන්න භූමිය ආයතන දෙක තියෙනව නෙමෙයි. ඒක බොහොම විශේෂ කාරණයක්. හොඳට මතක තියාගන්න. මේ ආයතන දෙක තියෙනව නෙමෙයි. නැත්නම් අපිට විඥානේ නිත්‍ය වෙලානේ හැම වෙලාවකදීම. ආයතන දෙක තියෙනව නෙමෙයි. ආයතන දෙක නිරුද්ධ වෙන බව ගැනත් නුවණයි. ඒ නුවණ නියෝජනය කරලා තියෙන මොකෙන්ද? ආයතන දෙකෙන්. ආයතන දෙකකින් නියෝජනය කරපු නුවණ කවදාවත් හැබැයි ආයතන දෙක උනේ නැහැ. ආයතන දෙකෙන් නියෝජනය කරපු ඒ නුවණ ආයතන දෙක උනේ නැහැ. ඒක නිසා කියනවා අසංකතං ඛණ්ඩතෝ තපෙත්වා කියලා. නිවන ස්කන්ධ වශයෙන් ගන්න එපා කියලා. නිවන කියන එක කවදාවත් ස්කන්ධ වශයෙන් ගන්න එපා කියලා කියනවා. මේ විදිහට කියොත් අද දේශනාව මොකුත් තේරෙන්නේ නැහැ. එතකොට ඒ ටික තේරුම් නැත්නම් දැනට පස්සකින් තබන්නකෝ. ගැඹුරු වැඩි නම් කාරණා ටික. එතනින් කියන්න අවශ්‍ය උනේ හැම වෙලාවකදීම රහතන් වහන්සේ ලෝකේ පරිහරණය කරන එකේදී ඔහොම ධර්මතාවයක් තියෙනවා. අපේ මේ තියෙන මෝඩ මනසින් බලන්න එපා රහතන් වහන්සේ දිහා. කෙනෙක් ප්‍රශ්න කරනවා රහතන් වහන්සේට අම්මව මතක් කළොත් අම්මා මතක් වෙන්නේ නැද්ද? ගෙදර මතක් කළොත් ගෙදර මතක් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඒ ටික පරිහරණය කළා නැද්ද රහතන් වහන්සේ කියලා. රහතන් වහන්සේ කවදාවත් ගෙදර මතක් කළාට එළියේ තියෙන ගෙදර මතක් කරගෙන නැහැ. මෙහි උපද්ද ගන්න ගෙදර ගැන නුවණ ඇතුවම ගෙදර මතක් කරගෙන තියෙනවා. කවදාවත් අම්මව මතක් කරනකොට එළියේ ඉන්න අම්මව මතක් කරගෙන නැහැ. මෙහි උපද්ද ගන්න අම්මව මතක් කරගෙන තියෙනවා. ඒ අම්මව සතර මහා ධාතු පැත්තට දාලා බලන්න යන්නේ නැහැ. මෙහි උපද්ද ගන්න නුවණත් ඇතුවම ඒ දේ උපද්දගෙන තියෙනවා. ඒක නිසා ඒ නුවණ ගිහිල්ලා තියෙන මොකකින්ද ආයතන දෙකක පැවැත්මක් විදිහට. කෙටියෙන්ම ඒකයි කිව්වේ. මොකද තේරුම් කරන්න ගියොත් තව අමාරු වෙනවනේ. එතකොට දුක්ඛ සත්‍ය කියන තැන කොයි තැන දක්වා යනවද කියන එක පැහැදිලි වුණාද? ඔය කතා කරපු සටහන තුළ දුක්ඛ සත්‍ය කියන එක ප්‍රභාස්වර මනස කියන එක විපාක ටික තැන දක්වා යනවා. හැබැයි ප්‍රභාස්වරයි කියලා කිව්වේ කෙලෙස් යෙදෙන්නේ නැති නිසා. හැබැයි දුක්ඛ සත්‍යයෙන් මිදිලා නැහැ එතන. ඔය හේතුව නිසා තමයි දුක්ඛ සත්‍ය එකට පෙන්නලා සමුදය සත්‍ය දෙකට පෙන්නන්නේ. චතුරාර්ය සත්‍ය පෙන්නනකොට දුක්ඛ සත්‍ය ඉස්සෙල්ලා පෙන්නලානේ සමුදය සත්‍ය පෙන්නන්නේ. සමුදයෙන් නම් දුක හැදුවේ සමුදය එකට පෙන්නලා දුක දෙකට පෙන්නන්නේ නැහැ. සමුදයෙන් නම් දුක හැදුවේ සමුදය එකට පෙන්නලා සමුදයෙන් හදපු ඵලයේ දුක දෙකට පෙන්වන්න බෑ. අපි අඹ ගැන කතා කරලා තමයි අඹ ගෙඩිය කියන්නේ. ගහේ නමින් තමයි අපි ගෙඩියත් නම් කරන්නේ. ඉතින් සමුදයෙන් හදපු දේ නම් සමුදය ගැන කතා කරන්න එපා. ඉස්සෙල්ලා දුකට කතා. අඹ ගෙඩියේ දුක නම් ගෙඩිය කියන එක දුක නම් අඹ ගස සමුදය නම් අපිට කතා කරන්න වෙන්නේ අඹ ගස කියන තැන ඇති වෙච්ච ඵලය ගැන අපි කතා කරනකොට අඹ ගෙඩිය කියලා කියන්නේ ඉස්සෙල්ලා කියන්නේ අඹ කියලා. ගෙඩිය කියන්නේ. ඒක නිසා හැම වෙලාවකදීම සමුදය ගැන කතා නොකර දුක්ඛ සත්‍ය මුලට කිව්වයි කියලා දැන් තේරුණාද? දුක්ඛ සත්‍ය ඇති තැනක දුක දුක හැටියට නොදන්නාකම නිසා සමුදය සත්‍ය හදාගෙන තියෙනවා කියලා. දුක්ඛ සත්‍ය හැටියට නොදන්නාකම නිසා ඒ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක හදාගත්ත දෙයක් එළියේ ඉන්න අම්මව සිහිපත් කරගන්නවා කියලා. ඊට පස්සේ උතනදි තියෙනවා තව මතයක්.
ඉතින් දිට්ඨිම තමයි කතා කරන්න වෙන්නේ. මොකද මේ කාලේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි තියෙනවා මේක ASCII විතර. දෙසටක් නෙවෙයි ඒක බෙදන්න ගියොත් කෙලවරක් වෙන්නේ නැති තරම් දිට්ඨි තියෙනවා බෙදන්න. කෙනෙක් කියනවා අතීතය කන්තයක් අනාගතයේ කන්තයක් වර්තමානයේ මැදයි කියලා තියෙනවා. එතකොට ඔක අමාරුවෙන් හිත තියාගෙන ඉන්න ඕනේද වර්තමාන කියලා අපි කොහොමත් වර්තමාන නෙමෙයිද ජීවත් වෙන්නේ කියලා. ඕක නෙමෙයි ප්‍රතිපදාව කියන්නේ. දැන් අපි කොහොමත් වර්තමානයේ ජීවත් වෙන්නේ. මේ ජීවත් වෙන වර්තමානයේ නම් ඇයි අමාරුවෙන් වර්තමානයේ කියලා හිත තියන්නේ කියලා. ඕක වැරදි කියනවා. වර්තමානයේ තියෙන බරපතලකම තේරෙන්නේ නැහැ. ඒකයි තියෙන ගැටලුව එතන. වර්තමානයේ කියන තැන ඇයි හිත තියාගෙන ඉන්නේ කියලා අහනවා. අමාරුවෙන් හිත තියන්න හදන්නේ ඔය කවුරුත් දන්නවනේ වර්තමානයේ ජීවත් වෙන්නේ කියලා. මම අහන්නේ කවුද වර්තමානයේ ජීවත් උනේ කියලා. ඔගොල්ලෝ ජීවත් වෙන්නේ අතීතේ නෙමෙයිද? ඔක්කොම ජීවත් වෙන්නේ අතීතේ. වර්තමානයේ ජීවත් වුණ එක්කෙනෙක්වත් නැහැ. වර්තමානයේ ඇති වෙන ධර්මතා ටික ගැන ඕගොල්ලෝ කටයුතු කරන්නේ අතීත සංකල්පනා ටිකෙන් නෙමෙයිද? පෙර නොදැනගත්ත දෙයක් දැනගන්න පුළුවන්ද? පෙර නොදැනගත්ත දෙයක් දැනගන්න බැරි වෙයි. පෙර දැකලා නැති දෙයක් ඇස්හමුවට එනකොට ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් වුණාද? බෑ. අපි චංචයන් කතාව කිව්වා වගේ පෙර අහලා තිබුණ නැති දෙයක් ඕගොල්ලන්ට ඒක දැනගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඇයි? නිමිති තිබුණේ නැති නිසා. දැන් ඕගොල්ලෝ දැනගත්තේ නිමිති ටිකනේ. ওই නිමිති ටික ඕගොල්ලෝ අතීතාන්ත නෙමෙයිද ඔය ඇසුරු කර කර හිටියේ? අතීතාන්තේ. හැබැයි ඔය අතීතාන්තේ ඉදිරිපත් කරගත්තේ මේ මොහොතේ නෙමෙයිද? මේ මොහොතේ ඉදිරිපත් කරගත්තේ හැබැයි ඕගොල්ලෝ ජීවත් වුණේ අතීතාන්තේ. අතීතේ හිස් වෙලා නැහැ. යම් මොහොතක ඕගොල්ලෝ දැක්කොත් එහෙම මේ මොහොතේ යෝක හදාගත්තේ කියලා ඕගොල්ලන්ට දකින්න වෙන්නේ මොකද්ද? අර ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මේ මොහොතේ හදාගත්ත ධර්මතා ටික දකින්න වෙන්නේ. අන්න එතකොට නිවන කියන දේ තියෙනවා. ඇයි එතකොට ඕගොල්ලන්ට කවදාවත් පොඩි කාලේ ඉඳලා හදාගත්ත අම්මා දකින්න පුළුවන් වෙයිද මේ මොහොතේ තමන්ගේ හිතෙන් සිහිපත් කරගන්න මේ සිද්ධිය දකින්න පුළුවන් වෙයිද? එතකොට පොඩි කාලේ ඉඳලා හිටපු අම්මා එළියට දාන්න හම්බෙන්නේ නැහැ හැබැයි ඕගොල්ලන්ට. ඒක නිසා වර්තමානයේ තමයි කවුරු ජීවත් වෙන්නේ. නිවන කියන එක ළඟ තියාගෙන තමයි කවුරු ජීවත් වෙන්නේ වර්තමානයේ. ඇත්තටම කතාව වර්තමානයේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි වර්තමානයේ ජීවත් වෙන කවුරුත් දන්නේ නැහැ මේක වර්තමානයේ කියලා. ඔක්කොම ජීවත් වෙන්නේ අතීතයේ. අතීතයේ තුල ජීවත් වෙන ඕගොල්ලන්ට මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ වර්තමානයේ තුල. වර්තමානයේ ඇත්ත කරගන්න කියලා නෙමෙයි ඒත් කිව්වේ. පච්චුප්පන්නංච යේ ධම්මේ තත්ත තත්ත විපස්සති. මේ වර්තමාන මොහොතේ යම් ධර්මතා ටිකක් තියෙනවා නම් ඒ තැන ඒක විදර්ශනා කරන්න කියලා කිව්වේ. එතකොට ඒ තැන නුවණින් ඒක දකින්න කියලා. ඒ කියන්නේ මේ වර්තමානෙත් ඇත්ත කරගන්න කියලා නෙමෙයි එතන ඇති නිරුද්ධ වුණ ධර්මතා ටික සාක්ෂාත් කරන්න කියන තැන ගැන මේ කතා කරන්නේ. එතකොට ඔකත් එක කාරණා. ඒකත් පැහැදිලිද? වර්තමානයේ කියලා කතා කරන්නේ ඇත්තටම අපි ඉන්නේ වර්තමානයේ ගැටලුව තියෙන්නේ අපි වර්තමානයේ හැටියට දන්නේ නැතිකම. කෙනෙක් කියනවා කොහොමත් අපි වර්තමානයේ නම් ඉන්නේ සමහර අය කියනවලු වර්තමානයේ හිත තියාගෙන ඉන්නේ කියලා. ඒක වැරදි. මේ අපි කොහොමත් ඉන්නේ වර්තමානයේ නම් ඕක අමුතුවෙන් හිතන්න ඕනේද බල්ලපූසොත් හිත තියාගෙන ඉන්නේ වර්තමානයේ තමයි කියලා. ඒ උනාට නිවන් දැකලා තියෙනවද කියලා අහනවා. මේ සමාජය තුළ ඇති වෙන කතා බහට ලක් වෙන ප්‍රශ්න මේ කතා කරන්නේ. මොකද ওই ප්‍රශ්නේ හේතු වෙනවා කෙනෙකුට මුළු මාර්ගයම වහන්න. එකයි අපි කතා නොකර ඉන්න මේ ප්‍රශ්නේ තුල මාර්ගයේ වරද්ද ගන්න පිරිස තව වැඩි වෙයි මිසක මේක මතු කරගන්නේ නැහැ. මොකද අර හැමදාම කියනවා වගේ මේ ඔයාටයි මේක කියන්නේ කියලා ඇනලා කියන්නේ නැතුව තේරෙන්නේ නැහැ. නැත්නම් ඉතින් චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි කරාම ඔය ප්‍රශ්න තියෙන විදිහක් නැහැ ඇත්තටම. නමුත් දැන් ඔය ප්‍රශ්නේ මේ රාමුව අස්සට දාලම පෙන්වන්න ඕනේ. එතකොට තමයි ඇත්තනේ මේකේ මෙහෙම දෙයක් තියෙනවනේ කියලා හිතෙන්නේ. දැන් එතකොට හැම වෙලාවකදීම වර්තමානයේ කියන තැන ගැන හිත තියාගන්න කියලා කතා කළේ මොකද්ද මේ?
මේ කතා කළේ මේ මොහොතේ සමුදය සත්‍ය හදාගත්ත තැන ගැන නුවණ ඇති කරගන්න කියලා නෙමෙයිද? දුක පිරිසිඳ දැකපු බව ගැන හොඳට නුවණ උපද්ද ගන්න මේ මොහොතේ. එතකොට හැම වෙලාවකදීම මේ කතා කරලා තියෙන්නේ දුක පිරිසිඳ දැකලා සමුදය සත්‍ය ප්‍රහාණය වෙන තැනට නුවණ තියාගන්න කියලා. ඒක කරන්න වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ අපිට ප්‍රකට වෙන තැන. අම්මව මතක් කරගත්තේ අපි මේ මොහොතේ මිසක වෙන තැනක නෙමෙයිනේ. එතකොට අම්මා කියලා අපි අරමුණු කරගත්තේ අපේ මනසෙම ඇති ලක්ෂණ ටික මේ මොහොතේ. ඒ වුණාට අපි හිතන්නේ ඉස්සර ඉඳලා හිටපු අම්මා මතක් කරගත්තා කියලා. ඇත්තටම අපි ඉස්සර ඉඳලා හිටපු අම්මා මතක් කරගත්තේ නෑ. අපේම මනස මේ දැන් උපද්දලා මතක් කරගත්තේ. ඒ වුණාට අපි කතා කරන්නේ ඉස්සර ඉඳලා හිටපු අම්මා. ඕක නෙමෙයිද කෙලෙස් වැරදුණු තැන. අපිට අතීත අන්තය අසුරු කිරීම ඕක නෙමෙයිද? ඒකමයි අතීතයට ගියා කියලා කියන්නේ. ඒ අම්මා ලෙඩ නැතුව හොඳට ඉන්නවා නම් හොඳයි කියලා නෙමෙයි අනාගතය ගැන ප්‍රාර්ථනා කරන්නේ. අතීතය සහ අනාගත දෙක තලු මරනවා මිසක වර්තමානයේ අපිට නැහැ. ඒක නිසා වර්තමානයේ කියලා දැක්කම එයා සසරින් මිදිනා. ඒක නිසා කෙනෙක් ඔයගොල්ලන්ට කියනවා නම් වර්තමානයේ හිත තියාගෙන ඉන්නවා කවුරුත් කියලා. ඒ කවුරුත් හිත තියාගෙන ඉන්න කෙනෙක් නම් වර්තමානයේ ඒ කෙනාට හොඳට බැනලා ගියොත් එහෙම ආපහු ඊළඟ මොහොතේ බැනපු මිනිස්සයා හම්බෙන්න බෑ. ඇයි? ඉතින් දැන් ඉන්නේ බැනපු මිනිස්සයා නෙමෙයි මේක ඉතුරු නැතුව නිරුද්ධයි මේක අතීතෙනේ. දැන් ඉස්සරහට එනකොට බැනපු මිනිස්සයා ඉන්න පුළුවන්ද? හැබැයි බැනපු මිනිස්සයා ඉන්න බෑ යාට. ඒක කරන්න බෑ. එතකොට ඇයි? එතකොට අතීතේ නිරුද්ධයිනේ. වර්තමානයේ නම් හිත තියෙන්නේ මේ මොහොතේ ඇහැ රූප ගැටුණු නිසා මේ මොහොතේ ඇති වෙන ධර්මතාව ටික මේ මොහොතේ. ඒ රූපේ තිබ්බද බැනපු ගතිය? බැනපු ගතිය ඒ රූපේ තිබ්බේ නැත්තම් මේ මට බැනපු මිනිහයි කියලා ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? අතීතන්තේ නෙමෙයි අපිට ඔය ඇත්ත කරලා දෙන්නේ. වර්තමානයේ තුල ඇත්තම කරලා දෙන අතීතන්තේ. ඒක නිසා ඔය වර්තමානයේට අතීතය කියලා ලේබල් ගහන එක නතර කරන්න. මේ මොහොතේ ඇති වෙන ධර්මතාවයට එළියට දදා බලන්න දෙන්න එපා. අන්න ඒක නතර කරගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් වර්තමානයේ හිත තියෙන බව වර්තමානයේ අවබෝධ කරගන්න. පච්චුප්පන්නච්ච ඒ ධම්මේ තත්ත තත්ත විපස්සති බද්දේ කරත්ත සූත්‍රයේදී. එතකොට මේ මොහොතේ ඒක හොඳට දකින්න. තත්ත තත්ත විපස්සති. අන්න දුකෙන් මිදෙන්න ඕනේ නම් ක්‍රමය. ඊට පස්සේ තව එකක් තියෙන අදහසක් සෝවාන් වෙන එක බණ අහලමයි වෙන්න ඕනේ භාවනාවෙන් බෑ කියලා. භාවනාවෙන් බෑ කියලා මේකට අහනවා ත්‍රිපිටකයේ සාධකකෝ කියලා. සෝවාන් වුණාම බණ අහලා සෝවාන් වෙන්නේ නැතුව භාවනා කරලා සෝවාන් වුණ බවට ත්‍රිපිටකයේ සාක්ෂිකෝ කියලා. සමහර හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භික්ඛු සංයුත්තේ අරගෙන බලන්න ස්වාමීනි ගණයා කරින් වෙන්ව එකලාව මට වාසය කරලා මේ අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න දහමක් මට කියා දෙන්න පරියාය. අන්න බුදුරජාණන් වහන්සේ දහම් පරියායක් කියා දෙනවා. ඊට පස්සේ ඒක අවබෝධ කරගෙන වනේට යනවා. නමුත් කෙනෙක් කියනවා මේ මොහොතේ බණ අහලමයි සජීවීව ඒකත් කියන්නේ ආර්යයෙක්ගෙම බණ අහන්න ඕනේ. ආර්යයෙක්ගෙම බණ අහුවොත් විතරයි සෝවාන් ඵලය ලබා ගන්න පුළුවන් කියන්නේ. එහෙම නැත්නම් බෑ කියන්නේ. එතකොට දැන් මට මෙතනදී තේරෙන්නේ නැති දේ මේකයි. දැන් මම බණ කියනවා. බණ කියනකොට ඕගොල්ලෝ දැනගන්නේ කොහෙ තියෙන ටිකද? ඕගොල්ලෝගේ මනසේ රැස් කරගත්ත ලක්ෂණ ටික නෙමෙයිද? දැන් ඕගොල්ලෝ භාවනා කරනවා. දැන් දැනගන්නේ මොකෙන්ද? දැන් ඒත් මනසේ ලක්ෂණ ටික නෙමෙයිද? මෙතනදී සෝතම් පටිච්ච සද්දේත උපජ්ජති සෝත විඥානං කියන පැත්තෙන් මේ ආයතනෙ ඇවිල්ලා තියෙනවා. අතනදී මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියන පැත්තෙන් ධර්මතාව ටික උපද්දලා තියෙනවා. සබ්බාසව සූත්‍රය අපි කොහෙන් ගියක් කතා කරලා යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි. යෝනිසෝ මනසිකාරයයි බෙදුවේ අර හතටම. ආශ්‍රව දුරු කරගන්න ක්‍රම හතටම බෙදුවේ යෝනිසෝ මනසිකාරයයි මිසක යෝනිසෝ මනසිකාරය එකක් භාවනාව තව එකක් එහෙම නෙමෙයි. කියනවා භාවනා කරන්න පුළුවන් සකෘදාගාමි අනාගාමි රහත් වෙන්න විතරයි සෝවාන් වෙන්නේ බණ අහලමයි කියනවා. බණ අහලා විතරයි සෝවාන් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මොකද ඒකත් ආර්යයෙන් බණ අහලා විතරයි ආර්යයෙන් නොවන කෙනෙකුගෙන් බණ අහලා බෑ කියලා. මාතික මාතා ගමේ
හාමුදුරුවන්ට කලින් උපාසකම්මා මාර්ගඵල ලැබුවේ. එතකොට හාමුදුරු මාර්ගඵල ලැබලා තිබුණේ නෑ. එහෙනම් කොහොමද උපාසකම්ම මාර්ගඵල ලැබුවේ? දැන් බණ කියන ආර්යයාගේ තියෙන ඕරායකේ තියෙන ඒ ලක්ෂණ ටික ගිහිල්ලා අනිත් එක්කෙනාට බලපාලා අනිත් එක්කෙනාගේ ධම්මායතනෙට බලපානවා කියනවා. දැන් මනෝපටිච්ච ධම්මේච කියනකොට දැන් ඕරායක මනින්න පුළුවන් මැෂින් එකක් නැද්ද? මැෂින් තියෙනවා. රූපෙන් ඔක දකින්න බෑද? දකින්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඕගොල්ලෝ රූපායතන ඉගෙන ගන්නකොට රූපය ගැන ඉගෙන ගත්තේ නැද්ද? හිත ගැන ඉගෙන ගන්නකොට හිත කියන එක දකින්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. එහෙනම් ඕරායක කියන්නේ ධම්මායතනේ නම් ධම්මායතනේ ඕගොල්ලෝ හිත නෙමෙයි ලෝයි දැකලා තියෙන්නේ. ධම්මායතනේ දකින්න බෑ නම් ඕගොල්ලොන්ට කවදාවත් ඕරායකක් දකින්න බැරි වෙන්න ඕනේ නේද? ඕරායක දකින්න පුළුවන් නම් ඕගොල්ලෝ ඒකෙන්ම දැනගන්න ඕරායක කියන්නේ රූපයක් මිසක ධම්මායතනේ නෙමෙයි කියලා. ධම්මායතනේ නොවන දෙයක් කොහොමද මගේ ධම්මායතනයට තව කෙනෙක්ගේ ධම්මායතනයක් බාධා කරන්නේ හෝ නිවන් දකින්න හේතු කරන්නේ? ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. ඒක ලෝකේ වෙන දෙයක් නෙමෙයි. සම්මා දිට්ඨියෙන් මිසක නිවන උපදින්න ඕනේ. සම්මා දිට්ඨිය නැතුව බුදුරජාණන් වහන්සේ කොහෙදවත් කිව්වේ නෑ මේ පරතෝഘോഷයෙන් හම්බෙන ආර්යගේ ඕරායකෙන් සම්මා දිට්ඨි මේ මාර්ගඵල හම්බෙනවා කියලා. ඒ වගේ දෙයක් ඇත්තටම කියන එක හරි අසාධාරණයි සහ හරි මිච්ඡා දිට්ඨියටපත් වෙනවා. මොකද ඇත්තටම මේ ධර්මතාව තුළ වෙන්නේ අධාර්මිකකම් එන්න තවදුරටත් මිනිස්සු ධර්මයෙන් ඈත් වෙනවා. මෙතනදී ගැටලුව තියෙන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර අරගෙන සූත්‍රවලට විවිධ අර්ථකථන සපයනවා. අර්ථකථන සපයලා මේ ත්‍රිපිටකයේ තියනවා කිව්වහම අනිත් අය හිතන්නේ ඇත්තටම හරි. මේ ත්‍රිපිටකයේ තිබිලා. එහෙනම් මෙච්චර කල් අපි හිතන් හිටිය විදිහ එක්ක වැරදි එක්ක අපිට වැරදිලා නැත්නම් සූත්‍රයට වැරදිලා. දෙකෙන් එකකට අපිට එන්න වෙනවා. සීලය යනු සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, රහමෙර පානය කිරීම. ඔන්න උද්ෘතයක් අරගෙන පෙන්නනවා මම කොයි සූත්‍රයේ තියෙන. දැන් කියනවා වෙන බුදුහාමුදුරු සීලය කියලා තියෙන ටික කියලා. දැන් ඕගොල්ලෝ කියන්නේ මොකක් කියලාද? සූත්‍රයේ එක්ක ඕගොල්ලන්ට වැරදි කියන්නේ නැත්නම් මෙච්චර කාලේ හිතන් හිටපු විදිහ වැරදි කියන්නේ. නමුත් එතනින් එහාට ඒක තියෙනවා යන මේන් වැලක්මයි කියලා. පෙන්නන කෙනා ඒක කපලා අර ටික විතරක් පෙන්නනවා. එතකොට ඕගොල්ලෝ තීරණය කළා හරියන්නේ නැහැ මේකයි කතාව කියලා. එතනින් එහාටත් ඒක තව කරුණු විස්තර කරනවා. එතකොට හැම වෙලාවකදීම ඒක නිසා අපිට සූත්‍රයකින් පෙන්වුවා කියන එකෙන් සියලු අර්ථය සම්පාදනය කරගන්න බෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ළඟට අඹ ගැන අහගෙන ඉන්න කෙනෙකුට දෙල් ගැන කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. දෙල් ගැන අහගෙන ඉන්න කෙනෙකුට අඹ ගැන කිව්වෙත් නෑ. ඒ වගේ ලෝකේ අර්ථයක් අහගෙන ඉන්න කෙනෙකුට ලෝකේ අර්ථය කිව්වා. එයාට විදර්ශනාව කියන්නේ ගියේ නැහැ. නිවන් දකින්න අහගෙන ඉන්න කෙනෙකුට නිවනට මඟ කිව්වා. ලෝකේ දෙයක් අහගෙන ඉන්න කෙනෙකුට සම්මුතිය දහමක් කියලා දුන්නා. ඒක නිසා සම්මුතිය කරපු දහමකට අපි දෙන්න හදනවා නම් ලෝකෝත්තර මාර්ථ විතර. ඒක සහේතුක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පාලි භාෂාව කියන භාෂාවට මම කලිනුත් මතක් කරලා තියෙනවා අකුරු නෑ නෙමෙයි අකුරු දන්නේ නෑ කිව්වට කමක් නැහැ. අකුරු නෑ කියන්නේ නැතුව. තියෙන අකුරු ටික දන්නේ නෑ කිව්වට කමක් නැහැ. ඒ වගේම තමයි පාලි භාෂාවට සිංහල නිරුක්ති සපයන එකත් වැරදි වැඩක්. පාලි භාෂාවේ වචනයකට කෙනෙක් සිංහල නිරුක්ති සපයනවා නම් ඒක වැරදි නේද? සිංහල භාෂාව වෙනම භාෂාවක්, පාලි භාෂාව වෙනම භාෂාවක්. සිංහල භාෂාවයි පාලි භාෂාවයි මේ ඔක්කොම ප්‍රාකෘත ගණයේ වැටෙන භාෂාවක්. ඔය ඔක්කොම එකම භාෂා පවුලට අයිති ලතින් භාෂාවේ ඉඳලා ඔය බෙදෙන ඔක්කොම භාෂා එක භාෂා පවුලේ භාෂා. හැබැයි ඔය ඔක්කොම එක භාෂා පවුලේ භාෂා කියලා ඔය ඔක්කොගෙම කියන අර්ථය එක නෙමෙයි. ඔය ඔක්කොගෙම එකිනෙකට විරුද්ධ අර්ථ ප්‍රකාශ කරනවා.
ඇපල් කියන වචනය අරගෙන මම අර එදා කිව්වා වගේ ඇප කියන්නේ අපි ගන්න එක, එල් කියන්නේ ලාණය කරන එක, ඇප නැති කරන නිසායි ඇපල් කියන්නේ කියලා හරියනවද? ඇපල් කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන යම් සංඥා නාමයක් හදාගත් එකක්. ඒකට මන් දෙනවා ඇප නැති කරගන්න නිසා ඇපල් කියනවා කියලා. හරියනවද? මම කතා කරන්නේ සිංහල භාෂාවේ තියෙන නිරුක්තියක් දීලා හරියන්නේ නැහැ ඉංග්‍රීසි භාෂාවේ වචනයකට. ඒ වගේ pāli භාෂාවේ පදයකට මම දීලා හරියනවද සිංහල භාෂාවේ නිරුක්තිය? pāli භාෂාවේ පදයකට සිංහල භාෂාවේ නිරුක්තිය දීලා හරියනවද? ඒක හරියන්නේ නැහැ. කාම කියලා කියනවා. අම කියන්නේ අමෘතේ නිවන, කා කියන්නේ කා ගන්න නිසා කාම කියලා කියනවා. අම කා ගන්නවා ඒක නිසා කාම. මේ ලෝකෙ තුල කියන කතාව. දැන් හරියනවද ඒක දුන්නයි කියලා ඔය නිරුක්තිය? එහෙම නිරුක්ති සැපයුව කියලා අපිට මේක කරන්න පුළුවන් කම නැහැ. ඕක කාම කියන එකට මොකක් කිව්වක් කමක් නැහැ. අපිට මාර්ගේ වර්ධින්නේ නැහැ ඒකේ. ඔතනදී මාර්ගයේ වර්ධින තැනටත් ওই විදිහටම නිරුක්තියක් සපයනකොට අපි කොහොමද මාර්ගය ගැන දැනගන්නේ? කියනවා නෛච්ච අනිච්ච. කැමති වෙන්නේ නැති අර්ථයෙන් මේක කියනවා නෛච්ච කියන එකෙන් තමයි අනිච්ච කියන තැන හදලා තියෙන්නේ කියලා. දැන් ඔය කැමති නොවන අනිච්ච බුදුරජාණන් වහන්සේ පෙන්වන යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛ. යමක් නොලබෙනවා නම් ඒක දුකයි කියලා. මේ පෙන්නේ දුකද දුක්ඛ සත්‍යද? මේ දුක පෙන්වන්නේ. දුක්ඛ සත්‍ය නෙමෙයි. ඔය කැමති දේ එළියෙන් හම්බෙනවා නම් ඔය දුක ගැන නෙමෙයි එළිය හම්බෙන දේ ගැන නෙමෙයි ඔය කතා කරලා තියෙන්නේ. දුක මිසක දුක්ඛ සත්‍ය එහෙම නෙමෙයි ඔය කතා කරන්නේ. දුක. එතකොට දැන් ඔය දුක ගැන කතා කරන තැන ඉඳලා අපි කතා කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ අනිත්‍ය කියන එක. කැමැති වෙන්නත් අකමැති වෙන්නත් දේ හම්බෙලා නම් කැමැති වශයෙන් ගන්න එපා කිව්වට ලෝකේ ආස්වාදය අනිත්‍ය විදිහට දකින්න. ඒ කියන්නේ ආස්වාදය කියන එකේ හැම වෙලාවකදීම කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති අර්ථය දකින්න කියනවා. ආස්වාදයේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති නිසා ඒකට අනිච්චයි කියනවා. ඒක නිසා දුකයි. එතකොට ඒ ආස්වාදයේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති දේ නිසා අනාත්මයි. අනාත්මයි කියන්නේ අසාරයි. ආත්මය ගැන නෙමෙයි කතා කරන්නේ අසාරයි කියන අර්ථය කියලා. දැන් ඕගොල්ලන්ට ඉතින් හොඳට කරුණු කියලා දෙන්නත් පුළුවන්. දැන් නැති බවනේ දැන් අනිත්‍ය නම් දුකයිනේ. ඔළුව කැක්කම තියෙනවා. ඔළුව කැක්කම නැති වෙනවා. අනිත්‍ය වෙනවා. දැන් සැපද දුකද? දැන් සැපයි. කකුල් අතපය අමාරු තියෙනවා. නැත්තම් අල්ලපු ගෙදර මනුස්සය Tamanට ගොඩක් කරදර කරන. ඒ මනුස්සය මැරිලා යනවා. අනිත්‍ය වෙනවා. දැන් සැපද දුකද? දැන් සැපයි. දැන් එහෙනම් ඇයි අනිත්‍ය දුකයි කිව්වේ බුදුරජාණන් වහන්සේ? යමක් අනිත්‍ය නම් ඒක දුකයි කිව්වේ ඇයි? කියලා කියනවා යමක් කැමති නම් මේක කැමති පරිදි නොවන එක තමයි මේ දුකයි කියලා කිව්වේ. නැත්තම් ඔය කතා කරන ඔය නැති වෙලා යන එක ගැන නෙමෙයි කියලා. හැබැයි මේ කතා කරන අනිත්‍ය බොහොම ගැඹුරු තැනකින් අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අනිත්‍ය පෙන්වන හැම තැනකම පෙන්වන දේ දිහා බලන්න. මහණෙනි ඇහැ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. චක්කු විඤ්ඤාණය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ ඇහුවේ නැහැ අල්ලපු ගෙදර මිනිස්සයා නිට්ටයද අනිත්‍යද? ගහ නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවේ නැහැ. මොන දිට්ඨියක් ඇති වුණත් අහන තැන තමයි ඇහැ නිට්ටයද අනිත්‍යද? රූපේ නිට්ටයද අනිත්‍යද කියන එක. චක්කු විඤ්ඤාණය නිට්ටයද අනිත්‍යද කියන එක. ඔය සටහනේ විපාක ටිකයි පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. දුක්ඛ සත්‍ය කියන තැන පිරිසිදු දකින්න තැනයි පෙන්වන්නේ. ඒ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක. නැතිනම් තව විදිහකින් කියනවා පහන් දැල්ල එක දිගට තියෙන පහන් දැල්ලක් පනවන්න බැරි වෙනකොට ඒ තැන හේතු ටික හටගෙන නිරුද්ධ වුණ ධර්මතා ටිකක් තියෙනකොට ඔබ ඔය පහනක් ගැන කතා කරන එක වැරදි කියලා ඉන්නේ නැද්ද? එතකොට එනවා. අනිත්‍ය කියන තැන කතා කළේ යන්නේ ඒ අර්ථයෙන්. ඇහැ රූප ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක ඔය නিত্য සංඥාව, නিত্য සංකල්පනාව හදාගත්ත ඔය ක්‍රමයේ වැරදි. ඒකයි බුදුරජාණන් වහන්සේට පෙන්වන්න අවශ්‍ය උනේ ඒකයි පෙන්වන්නේ. නමුත් ඒ පෙන්නපු දේ
හැම වෙලාවකදීම අනිත් විදිහට බෙදන්න ගියොත් ওই පදේ අපිට ඕන විදිහට අපිට ඕන විදිහට බෙදලා තියෙන ওই පදේ සමුදය තුල පල්හැ පුද්ගල රූපේ බෙදලා තියෙන්නේ. අල්ලපු ගෙදර මිනිස්සයා හම්බුනේ එන්න එතන. මිනිස්සෙක් ඉන්නවා කියලා ඉරක් ගහලා තියෙන තැන රූපේ තියෙනවා කියන තැන. අන්න එතන තමයි අපි ওই නිවනත් පණවන්න ගිහිල්ලා තියෙන්නේ. නිරෝධයයි මාර්ගයයි ඔක්කොම පණවන්න ගිහිල්ලා තියෙන්නේ. ඔතන මාර්ග සත්‍යයත් පණවන්න ගිහිල්ලා තියෙන්නේ ඔතන. ඔතනින් පණවලා නම් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පෙන්නපු වෙනම ධර්මතාවයක් තිබුණා. ඒ දර්ශනයට අපිට හිත තියන්න වෙනවා. ඒක නිසා තමයි අපි යමක ප්‍රකරණයේදී මේ කතාව කතා කළේ දැන් සමුදය සත්‍ය යෙදෙනවද දුක්ඛ සත්‍ය යෙදෙන තැන කියලා. දුක්ඛ සත්‍ය උපදිනවා නම් එයාට සමුදය සත්‍ය යෙදෙනවද කියලා අහනකොට දුන්න උත්තරේ මොකද්ද? තණ්හා විපයුක්ත සිතේ හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය යෙදෙනවා සමුදය සත්‍ය යෙදෙන්නේ නැහැ කියලා කිව්වේ. ඒගොල්ලෝ නැචතේසං සමුදය සත්‍යං උපජ්ජති සමුදය යෙදෙන්නේ නැහැ. තණ්හාය උපාදක්කනේ තණ්හාව හට ගන්නකොට පංච උපාදානස්කන්ධය හට ගන්නකොට වේදනාපච්චය තණ්හා කියන තැන පංච උපාදානස්කන්ධය හැදෙන මොහොත වෙනකොට තේසං දුක්ඛ සත්‍යං උපජ්ජති. එතනත් ඒ ස්කන්ධ ටික දුකයි. දුක්ඛ සත්‍යයත් උපදිනවා සමුදය සත්‍යං උපජ්ජති. සමුදය සත්‍යයත් උපදිනවා. එතකොට යමෙකුට සමුදය සත්‍ය හැදෙනවා නම් එයාට දුක්ඛ සත්‍ය උපදිනවද කියලා අහනවා. එතකොට කියනවා ඔව් කියලා. ඒ කියන්නේ ওই පංච උපාදානස්කන්ධය කියලා තියෙන්නේ. එතන ඒක දුක්ඛ සත්‍ය තියෙනවානේ. දුක්ඛ සත්‍ය පනවන්නේ හැම වෙලාවකදීම ස්කන්ධ මට්ටමේ. අපි Tamanට කැමතියි කියලා කැමති අපි කිව්වා මේ ස්කන්ධ ටිකට කියලා. දුක්ඛ සත්‍ය පනවන්නේ හැම වෙලාවෙදීම මේ ස්කන්ධ ටිකෙන්. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ පවත්වන බවම දුකයි. දුක්ඛ සත්‍යයටයි තියෙන්නේ. එතකොට දුක්ඛ සත්‍ය පවත්වන තැනම සමුදය සත්‍යයත් අපි පවත්වනවා. ඒක තේරුණාද? දුක්ඛ සත්‍ය පවත්වන තැනම සමුදය සත්‍ය පවත්වනවා. හැබැයි සමුදය දුක්ඛ සත්‍ය විතරක් යෙදෙන තැනක සමුදය සත්‍ය නොයදී තියෙන්න පුළුවන්. අර උදාහරණෙම ගන්න. හංසයෝගේ කතාව. සියලු හංසයෝ සත්වයෝය. හංසයෝ ඔක්කොම සත්වයෝ. හැබැයි සියලු සත්වයෝ හංසයෝ නෙවෙයි. සියලු සත්වයෝ හංසයෝ වෙන්නේ නැහැ. ඒ වගේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ඇති තැන දුක්ඛ සත්‍ය තියෙනවා. සමුදය සත්‍ය සහ දුක්ඛ සත්‍ය තියෙනවා. හැබැයි සියලු දුක්ඛ සත්‍ය ඇති තැන සමුදය සත්‍ය දෙන්නේ නැහැ. දුක්ඛ සත්‍ය විතරක් තියෙන තැනුත් තියෙනවා. ඒක නිසා හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය විතරක් යෙදෙනවා විපාක ටික ඒකේ සමුදය යෙදෙන්නේ නැහැ. හැබැයි සමුදය සත්‍ය යෙදෙන තැන යෙදෙනවා දුක්ඛ සත්‍යයත් යෙදෙනවා සමුදය සත්‍යයත් යෙදෙනවා. ඊට පස්සේ යස්ස දුක්ඛ සත්‍යං උප්පජ්ජති තස්ස මග්ග සත්‍යං උප්පජ්ජති. යමෙකුට දුක්ඛ සත්‍ය උපදිනවා නම් යාට මාර්ග සත්‍ය උපදිනවද කියලා අහනවා. සබ්බේසං උප්පජ්ජන්තාන සියලු උපදින අයට ප්‍රතිසන්දිය ගන්න මොහොතේදී පවත්තේ මග්ග විප්පයුත්ත චිත්තස්ස උපාදක්කනේ. මේ මොහොතේ ප්‍රවෘත්තියෙහි මාර්ග විප්පයුත්ත හිත. මාර්ග විප්පයුත්ත හිත කිව්වේ කොහොමද? මාර්ග විප්‍රයුක්තයේ මාර්ගයේ දෙන්නේ නැහැ. මාර්ගයේ දෙන්නේ නැත්තේ කොහෙද? යමක තණ්හාවේ දෙන්නේ නැත්නම් එතන මාර්ගයේ යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ විපාක ටිකේ තණ්හාවේ දෙන්නේ නැහැ කිව්වනේ අපි. තණ්හාවේ දෙන්නේ නැත්නම් එතන නිවනේ දෙන්නේ නැහැ. මාර්ගයේ දෙන්නේ නැහැ. ඔය විපාක ස්කන්ධ ටික කියපු තැන එයාට ඒක ජීවිතේට වැය වෙලා මිසක එතන එයාට යෙදෙන්නේ නැහැ තණ්හාවවත් මාර්ගයවත් උපද්ද ගන්න බෑ එයාට. මාර්ගයේ උපද්ද ගන්නව නම් උපද්ද ගන්න වෙන්නේ අර සංඛාරය කියපු තැනනේ. එයා රැස් කරගෙන හිටපු දේ වැරදි කියලා පෙන්නලා අර ටික නිරුද්ධ වුණ බවට දැනුම ගෙනල්ලා දුන්නේ සංඛාරයක් තුලනේ. ඒකද සංඛාරයක්නේ. ඒකත් රැස් කරගත් එකක්. හැබැයි ඒකට කියන්නේ රැස් කරගත්තා කියලා. ඇයි අර රැස් කර දේවල් අස් කරන නිසා එයාට කියන්නේ රැස් කරන්නේ කියලා. එයාට කියන්නේ ඇත්ත පෙන්වන්නේ කියලා. ඒක නිසා කියන්නේ ලෝකුත්තරස කම්මස්ස කතත්තා උපචිතත්තා කියලා රැස් කරා කියන්නේ. ලෝකුත්තරස කම්මස්ස කතත්තා භාවිතත්තා කියලා කියන්නේ වැඩුවා.
ලෝකෝත්තර නුවණ වැඩුවා. වඩලා හැබැයි ওই සංඛාරය තුල කලේ මොකද්ද? පුරුදු කළා. පුරුදු කලේ අර අනිත් පැත්තේ තියෙන ඇත්ත ටික ඔක්කොම Nirodhe පෙන්වන්න අවශ්‍ය තැනයි පුරුදු කළේ. එතකොට ඒ Nirodhe පැත්ත තමයි පෙන්වන්නේ. හැබැයි එතකොට මාර්ගයේ යෙදුනද අර ස්කන්ධ ටිකේ ඔය විපාක ස්කන්ධ ටිකේ විපාක ස්කන්ධ ටිකේ යෙදුනේ නැහැ මාර්ගය. මාර්ගයේ යෙදුනෙත් අර එහා පැත්තේ සංඛාරය කියපු ධම්මායතනෙ කියපු තැන නෙමෙයිද? එතනමයි මාර්ගයේ යෙදුනේ. තණ්හාව තිබුණොත් මාර්ගය නැහැ, මාර්ගය තිබුණොත් තණ්හාව නැහැ. නැත්නම් සමුදය සත්‍යය යෙදුනොත් මාර්ග සත්‍ය නැහැ, මාර්ග සත්‍යය යෙදුනොත් සමුදය සත්‍ය නැහැ. ඒක නිසා තමයි කියන්නේ නිවන තිබුණොත් සසර නැහැ, සසර තිබුණොත් නිවන නැහැ. එතන මාර්ග සත්‍ය යෙදෙනවා නම් එයාට නිවන මිසක එතන යෙදෙන්නේ නැහැ, සසර තණ්හාව යෙදෙන්නේ නැහැ. ඒක නිසා දුක්ඛ සත්‍යං උප්පජ්ජති මග්ග සත්‍ය උපදිනවද කියලා අහනකොට කියනවා මාර්ග විප්‍රයුක්ත සිත උපදිනකොට එයාට දුක්ඛ සත්‍ය උපදිනවා. ඇයි මේ මාර්ගයේ උපදින වෙලාවේදී මේ මාර්ගයේ නියෝජනය කරන ස්කන්ධ ටික එයාට දුක්ඛ සත්‍ය නියෝජනය කරලා තියෙනවා. නොචතේසං සමුදය සත්‍යං උප්පජ්ජති. ඒ අයට මගේ උපාදක්කනේ දුක්ඛ සත්‍යං උප්පජ්ජති නොචතේසං මග්ග සත්‍යං උප්පජ්ජති. එතකොට මාර්ග විප්‍රයුක්ත හිත යෙදෙන වෙලාවට දුක්ඛ සත්‍ය යෙදෙනවා, මාර්ග සත්‍ය යෙදෙන්නේ නැහැ. කියන්නේ විපාකයේ තුල දුක්ඛ සත්‍ය තියෙනවා. හැබැයි මාර්ග සත්‍ය නැහැ. ඊට පස්සේ පංචවෝකාරේ පංචවෝකාර කියලා කියන්නේ ස්කන්ධ පහම යෙදෙන තැනක. අපි ඉන්නේ පංචවෝකාරේ. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය ස්කන්ධ පහම අපි ඇසුරු කරනවා. ඒකවෝකාරයක් තියෙනවා. රූපස්කන්ධය විතරක් තියෙන තලයකුත් තියෙනවා. චතුවෝකාර තියෙන ස්කන්ධ හතරක්, නාම ස්කන්ධ හතරක් තියෙන තලයකුත් තියෙනවා බ්‍රහ්ම ලෝකවල. කාම භූමියේ පංචවෝකාරයි පංචස්කන්ධෙම තියෙනවා. ඒක නිසා කාම භූමියට කියනවා පංචවෝකාර කියලා. පංචවෝකාරේ මාර්ගයේ උපදිනකොට තේසම් මග්ග සත්‍යංච උප්පජ්ජති මග්ග දුක්ඛ සත්‍යංච උප්පජ්ජති මග්ග සත්‍යංච උප්පජ්ජති. ඒ ඇයට දුක්ඛ සත්‍යයත් උපදිනවා, මාර්ග සත්‍යයත් උපදිනවා. පංචවෝකාරේ මේ ස්කන්ධ ටික පවතින අපිට දුක්ඛ සත්‍යයත් උපදිනවා, මාර්ග සත්‍යයත් එකතැන උපදිනවා. ඒ තමයි ওই සංඛාරයේ තුල යාට මාර්ග සත්‍ය ගෙනල්ලා දෙන මොහොතේදී ඒ ස්කන්ධ ටික යාට දුක්ඛ සත්‍ය නියෝජනය කරලා තියෙනවා. ඒ වගේම එයාට නියෝජනය කරලා තියෙන මාර්ග සත්‍යය. යස්සවාපන මග්ග සත්‍යං උප්පජ්ජති තස්ස දුක්ඛ සත්‍යං උප්පජ්ජති. යම් කෙනෙකුට අනිත් පැත්තට අහනවා. මාර්ග සත්‍ය දැන් ඇහුවේ දුක්ඛ සත්‍ය උපදිනවා නම් මාර්ග සත්‍ය උපදිනවද කියලා. ඊට පස්සේ යනවා මාර්ග සත්‍ය උපදිනවා නම් දුක්ඛ සත්‍ය උපදිනවද කියලා. දැන් මොකද කියන්නේ? මාර්ග සත්‍ය උපදිනවා නම් ඉස්සෙල්ලා දුක්ඛ සත්‍ය උපදිනවා නම් මාර්ග සත්‍ය උපදිනවද කියලා. දැන් අහනවා මාර්ග සත්‍ය උපදිනවා නම් දුක්ඛ සත්‍ය උපදිනවද කියලා. ඊට පස්සේ කියනවා අරූපේ මග්ගස්ස උපාදක්කනේ තේසම් මග්ග සත්‍යං උප්පජ්ජති. අරූප භූමියේ මාර්ගයේ උපදවන කෙනාට තේසම් මග්ග සත්‍යං උප්පජ්ජති නච තේසම් දුක්ඛ සත්‍යං උප්පජ්ජති. ඒ ඇයට දුක්ඛ සත්‍ය උපදින්නේ නැහැ කියනවා. අරූපාවචර භූමියේ ඉඳලා මාර්ගයේ උපදවන කෙනාට එයාට දුක්ඛ සත්‍ය උපදින්නේ නැහැ. නමුත් මාර්ග සත්‍ය උපදිනවා කියලා කියනවා. ඕකේ එක අවස්ථාවක් තමයි අරූපාවචර නැතිනම් අනාගාමි මට්ටමේ ඉන්න කෙනෙක්. අනාගාමි ආර්යයන් වහන්සේ නම මෙතනින් කලුරිය කරනකොට අනාවත්‍ය ධමෝනේ ආයෙ එන්නේ නැහැ මේ ලෝකෙට. එතකොට මෙතනින් චුත වෙලා ප්‍රතිසන්දි ගන්නේ අරහන්ත බ්‍රහ්මයෙක් විදිහට. මෙතනින් චුත වෙලා ප්‍රතිසන්දි ගන්නේ අරහන්ත බ්‍රහ්මයෙක් විදිහට. එහෙන් අනාවත්‍ය ධම්මෝ එහෙන් නොයන සුළුයි නැවත පිරිනිවන් පාන සුළුයි. එතකොට ඵලසිතින් තමයි හැම වෙලාවකදීම ප්‍රතිසන්දිය එහෙ සිද්ධ වෙන්නේ. එතකොට මෙතනින් චුතිසිත විදිහට මාර්ගසිත උපදිනවා. එතනින් ඵලසිතේ මාර්ගයට අනතුරුවම ඵලය එනවා. එතකොට ඒ කෙනාට හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය පනවන්නේ නැහැ. මාර්ග සත්‍ය පනවන දුක්ඛ සත්‍ය පනවන්නේ නැතුව. හැබැයි අපේ මට්ටමේ ඉඳලා උපදින කෙනාට මාර්ගය උපදිනකොට ඒ ඇයට මාර්ගයත් උපදිනවා,
දුක්ඛ සත්‍යයත් උපදිනවා. එතකොට ඔන්න පළවෙනි කාරණාව දුක්ඛ සත්‍ය ගැන පෙන්වපු ටික කොටස ඉවරයි. එතකොට මේ උපාද වාරය ගැන අපි කතා කරන්නේ ඔය උපාද වාරයෙන් අපිට අර අද කතා කරපු ප්‍රශ්න ටිකට ඔක්කොටම උත්තර හම්බෙලා තියෙන්න ඕනේ හැබැයි. දුක්ඛ සත්‍ය පනවන්නේ කොතනින්ද? ওই ධර්මතාව ටික ඔක්කොගින්ම දුක්ඛ සත්‍ය පනවන බවට අපිට දැනුම ඇවිල්ලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒ දුක පිරිසිඳ දැකලායි නිවන් දකින්න වෙන්නේ. එහෙම නැතිනම් වෙන නිවන් දකින්න ක්‍රමයක් නැහැ කියන එකට අපිට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ වගේම මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියන තැනින් කොහෙන් ගියත් අපි අන්තිමේටම අපේ මනස නම් විඳලා තියෙන්නේ කාගෙන් බණ ඇහුවත් අපි බණ ගැන හිතුවත් ධම්මායතනය තුල නෙමෙයිද මාර්ග සත්‍ය උපදෝගෙන තියෙන්නේ. ඔය දුක්ඛ සත්‍ය ඇති තැන නෙමෙයිද මාර්ග සත්‍ය උපදෝගෙන තියෙන්නේ. එහෙනම් තමා තුළ නෙමෙයිද මාර්ග සත්‍යය උපදවගත්තේ. අහන මොහොතේ අහන එකේ යෙදෙන්නේ නැහනේ අපිට කන හදන හිතේ මාර්ගයේ යෙදෙන්නේ නැහැ. මාර්ගයේ යෙදෙන්නේ කොහෙද? මෙහි ඇති කරගන්න ධර්මතාවය. මේ බොහොම සියුම් සිද්ධියක් මේ තියෙන්නේ. ඒ කියන්නේ ඔය කතා කරන ප්‍රශ්න වලට පදනමක් නැහැ කියන්නේ හේතුව ඒකයි. හැම වෙලාවකදීම දැන් කනට සද්දයක් ඇහෙන මොහොතේදී කන හදපු මොහොතනේ ඔතන චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං කිව්වේ. කන නම් කන හදපු මොහොත. ඒක විපාකෙනේ. විපාකේ ඔන්න මාර්ගයේ යෙදෙන්නේ නැහැ. එතකොට ඔන්න කනට සද්ද අහන මොහොතේදී නිවන් දකින්න බෑ. මොකද අපි සද්ද ගැන දන්නේ නැහැ නේ මොහොතේදී. ඊට පස්සේ සද්දේ ආරම්භය හිත දැනගන්න මොහොතේදී නිවන් දකින්න පුළුවන්ද? බෑ. විපාක මනෝවිඤ්ඤාණය ඇති වෙන මොහොතේදී බෑ. නව කර්ම හදාගන්න තැනදී ඔන්න අපිට පුළුවන් ඒ ගැන නුවණක් ඇති කරගන්න. අර නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වුණ බවට නුවණක් එකපාර පෙන්නනවා නම් අන්න එතන මාර්ග සත්‍ය සහ ඵලය කියන තැන උපදිනවා. එතකොට එයාට නැවතත් ඒ දෙයක් කියලා මතක් වෙන තැනදී එළියෙන් ආපු සද්ද කියලා හිතෙන තැනක නෑ තමන්ගේ මනසයි කියලා පෙන්වන එකට කියනවා මාර්ග සත්‍ය කියලා. මාර්ග සත්‍ය මෙහි ඇති ධර්මතාව ටික පෙන්වනවා යාට. එතකොට මෙහි ඇති ධර්මතාව ටික පෙන්වන එක මාර්ග සත්‍ය. දැන් ওই මාර්ග සත්‍ය කියලා පෙන්වුවේ දැන් සද්දේ ඇහෙනකොට මේ බණ අහන මොහොතේදී සද්දේ ආරම්භය ඔයගොල්ලෝ හිතේ ඇති ධර්මතාව ටික සිහිපත් කරගන්න මොහොත නෙමෙයිද? සංඛාරය කිව්වේ ධම්මායතනය කිව්වේ ඔතන තමන්ගේ හිතේ තියෙන ටික නෙමෙයිද ඔය සිහිපත් කරගන්නේ. හිතේ තියෙන ටික සිහිපත් කරගන්නේ. එතකොට ඔයගොල්ලෝ භාවනා කරනවා. භාවනා කරනකොට ඔය විපාක පැත්ත අයින් කරලා දාන්නකෝ. හිතෙන්ම මාර්ගයේ සිහිපත් කරන ටිකේ විපාක මනෝ ධාතු මනෝ විඥාන ධාතු සිත අයින් කරලා දාන්නකෝ. දැන් මේ මොහොතේ නව කර්ම හදාගන්න තැන නෙමෙයිද ඔයගොල්ලන්ට නිවන කියන දේ තීරණය කරගන්න වෙන්නේ. එතකොට කොහෙන් ගියත් එකම ආයතන දෙක නෙමෙයිද මේ භාවිත කරන්න හදලා තියෙන්නේ. කන පරිහරණය කරලා හිත පරිහරණය කරලා බණ පොතක් බලන කොටත් ඔය ආයතන දෙක නෙමෙයිද ඔයගොල්ලෝ පරිහරණය කරන්න ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් නිවන පනවන්නේ කොහොමද වෙනත් ආයතනයකින් පුළුවන් කියලා. කන හරහා නිවන එන්නේ නැහැ කාටවත්. ඒක නිසා ඔයගොල්ලන්ට නිවන් දකින්න පුළුවන් ධම්ම මානසිකාරයෙන් නැතිනම් භාවනාවෙනුත් නිවන් දකින්න පුළුවන්. සෝවාන් වෙන්න. බණ අහගෙන ඉන්න මොහොතේදී තමන් දැනගන්නේ තමන්ගේ ධර්මතාව ටික මේ කරන්නේ භාවනාව තමයි. ඕකෙනුත් නිවන් දකින්න පුළුවන් සෝවාන් වෙන්න පුළුවන්. ඔය එක දෙකට කඩන්නේ හේතුවකට. නිකම්ම නෙමෙයි. අර මීයක් කඩන්නේ ඇතුළේ කන්නේ නෙමෙයි කියන්නේ. ඔක දෙකට කඩන්නේ යම් හේතුවකට. ඇයි එතකොට ලේසි සෝවාන් ඵලය දෙන්න? මේ බණ ටික ඕගොල්ලන්ට තේරුණා නම් ඔය අනාත්මේ තේරුණා නම් ඕගොල්ලෝ ඔක්කොම සෝවාන්. ඕගොල්ලෝ දැක්කනම් මෙතන මේ මොහොතේ මේ ඇති වෙන සිද්ධිය ඕගොල්ලෝ ඔක්කොම ආර්ය ශ්‍රාවකයෝ ඕගොල්ලෝ ඔක්කොම සෝවාන් දැන්. හැබැයි ඒ සෝවාන්කම ඕගොල්ලන්ට නිකන් නමකට දෙන සර්ටිෆිකේට් එකක් විතරයි. ඕගොල්ලන්ගේ ආශ්‍රව ටික කෙලස් ටික එහෙමමයි. මොකද ඕගොල්ලන්ට ඒක ජීවිතේට ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම ඒක දෙන්න පහසු නිසා තමයි ওই බෙදීම බෙදන්නේ. බණ අහලා විතරයි සෝවාන් වෙන්න පුළුවන්. ඇයි ඒක භාවනා කරලා උපදින දෙයක් නෙමෙයි. දැන් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා බණ ටික අහලා ඕගොල්ලන්ට බණ ටික තේරුම් ගත්ත කියන්නේ ඕගොල්ලෝ සෝවාන් නේ කියන්නේ. ඒ සෝවාන් බව වැඩක් නැහැ. ඕගොල්ලෝ බණ අහන මොහොතේදී හරි බණ අහලා ගිහිල්ලා හරි සක්කාය දිට්ඨිය දුරු කරගන්න ගැන මානසිකාරයක් පවත්තලා යම් විදිහකින්
ඒ මානසිකාරය තුළයි ඔයගොල්ලන්ට කවදා හරි සෝවාන් බවට පත් වෙන්න වෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන තැනක. නැතිනම් දැන් බණ අහලා ගිහිල්ලා සෝවාන් වෙලා ගිහිල්ලා සක්කාය දිට්ඨිය දුරු කරගන්න හදන්න එපා. එහෙම කිව්වොත් එතන වරදිනවා. ඒක නිසා කොහෙන් ගියත් ඒකයි මේ හැම මොහොතෙම භාවනාව කරන්න කියලා කියන්නේ. ඔයගොල්ලෝ බණ අහන මොහොතේදී බණ වෙනම ඉගෙන ගන්නවා නම් ඔයගොල්ලෝ ඇත්තටම භාවනා කරලා නැහැ. නමුත් Taman තුල ওই ධර්මයේ දැක දැක බණ අහනවා නම් ඔයගොල්ලෝ මේ මොහොතේදී කරන්නේ භාවනාව. ඔයගොල්ලෝ භාවනා කරන එකේදී දැන් කරන එකේදී වෙනස මොකද්ද? මෙතන කන පැත්තෙන් එන එක වෙනම තියෙනවා ආයතනයක් විදිහට එච්චරයි. මේ පරතෝഘോഷයේ පෙන්වන්නේ හැම වෙලාවකදීම මේක අහහහහ ඉන්න ඕන කියලා එහෙම නෙමෙයි. මම මේ කතා කරන ටිකෙන් මෙහි ඕරායකින් ඔහෙට දෙයක් යනවත් නෙමෙයි. මෙහි ඇති ධර්මතාව ටික ඕගොල්ලෝ සිහිපත් කරලා ඒ නුවණක් ඕගොල්ලෝ ළඟ පහළ වෙනවා නම් ඒ නුවණ තුලයි ආශ්‍රව දුරු කරන්නේ. මට බෑ ඕගොල්ලෝ නිවන් දක්වන්න කොටින්ම. දැන් අර විදිහට ගිහිල්ලා තියෙන්නේ අපිව නිවන් දක්වලා තියෙන්නේ කවුද? ආර්යෙක් ළඟම බණ අහලා ආර්යගේ ඕරායක නම් අපිට බලපෑම් කළා මෙතන පිරිසිදු කරලා තියෙන අපිව නිවන් දැක්කලා තියෙන ආර්යගේ තිබුණ ඕරායකෙන්නේ. මොකෙන්ද අපිව නිවන් දැක්කලා තියෙන්නේ? ඒක නිසා එහෙම කතාවක් නෙමෙයි. අබුද්ධෝත්පාද කාලයක වුණා මේ දර්ශනය අහලා කෙනෙක් තේරුම් ගත්තොත් එයත් කියනවා සෝවාන් වෙන්න පුළුවන් කියලා. හැබැයි ගැටලුව තියෙන්නේ මේ දර්ශනය අහන්න හම්බෙන්නේ නැහැ. තේරුම් ගන්න බෑ. එච්චරයි වෙන්නේ. නැත්තම් වෙන දෙයක් නෙමෙයි. මේකට කාලයක් නැහැ. කාලයකදී විතරයි කියලා පනවන්න බෑ. අද වුණත් මෙනෙහි කරනවා නම් කෙනෙක් මේ සක්කාය දිට්ඨිය අද දුර වෙනවා. ගැටලුව තියෙන්නේ මෙනෙහි කරන්න ගන්න ක්‍රමවේදය වැරද්ද මිසක වෙනත් දෙයක් නෙමෙයි. අද හදන්නේ මේ එක්ක පුද්ගලයා සෝවාන් කරගන්න. මේ ඉන් රූපේ මම කියලා දකින්න කම. ওই මමත්වයේ ගැන සෑහෙන ඉතින් ගැටලුවක් තියෙනවා. මේ සක්කාය දිට්ඨිය සහ සක්කාය බෙදා ගන්න බැරුව මේ මම දුරු වෙනවා කියන තැන මේ අනාගාමි තැනින් යස්මිමානේ දුරු වෙන්නේ කියන කතාවයි සෝවාන් ආර්යයන් වහන්සේට දුරු වෙන සක්කාය දිට්ඨිය මොකද්ද කියන එකයි ගැන කාරණා දෙකක් තියෙනවා. නමුත් සෝවාන් ආර්යයන් වහන්සේට දිට්ඨිය මිසක දුරු වෙන්නේ සක්කාය නෙමෙයි. සක්කාය තියෙනවා. ඒක නිසා ලෝකේ ජීවත් වෙනවා. කාමයක් දෙදෙනවා. හැබැයි අපායගාමී රාගය, අපායගාමී ද්වේෂය, අපායගාමී මෝහය යෙදෙන්නේ නැහැ. එකයි කර්මපත සකස් වෙන්නේ නැහැ කියලා කියන්නේ කර්මපතයක් සුදුසුයි එයාට අපායට දාන ප්‍රතිසන්දි විපාකයක් ගෙනල්ලා දෙන්නේ. ඒ මට්ටමේ කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කර්මයන්ගෙන් මිදෙනවා. ඒක නිසා ඒ කර්මයන්ගෙන් මිදෙන්නේ නිකම්ම නෙමෙයි ලොකු නුවණකින් ලොකු ඥාන දර්ශනයක් ඇති නිසා. ඒ ඥාන දර්ශනය උපදව ගන්න වෙන්නේ මේ ධහම තමන් තුළ ප්‍රත්‍යක්ෂ කරගෙන. ඒක නිසා ඔයගොල්ලෝ බණ ඇහිීමෙන් විතරක් නිවන් දකින්න පුළුවන් කියන තැනක් නැහැ. මේ ඇත්තටම යෝනිසෝ මනසිකාරයෙන් නිවන් දකින්න පුළුවන්. එච්චරයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. යෝනිසෝ මනසිකාරයේ ක්‍රම 7ක් තමයි සබ්බාසව සූත්‍රය අපි කතා කළේ. එතකොට ඒක යෝනිසෝ මනසිකාරයේ පෙන්වන්නේ දර්ශනයෙන් පහකල යුත්තට විතරයි. අනිත් ඒවා යෝනිසෝ මනසිකාරය එහෙම නෙමෙයි. නැත්තම් අනිත් ඒවා මොකද්ද? දැන් භාවනාවෙන් පහතබ්බා හරි භාවනා කොටස වෙන් කළා. දැන් ওই භාවනාවෙන් පහ කරන නෙත්තිප්පකරණෙදි කියනවා නෙත්තිප්පකරණේ කොටස් ටිකකදී බෙදනවා. දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික බෙදලා භාවනාවෙන් පහ කළ යුතු ටිකට කාමරාග පටික ඔය ටික වෙන් කරනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ටික දර්ශනයෙන් පහ කළ යුතු දේ හැටියට බෙදනවා. ඔය කතාව අරගෙන තමයි කියන්නේ භාවනාවෙන් පුළුවන්කම තියෙන්නේ කාමරාග පටික ටික ඉඳලා එහා පැත්ත ටික කරගන්න සකුදාගාමි ඵලෙන් එහාට යන්න මේ ටික බණ අහලා විතරයි කියලා. නමුත් අර ටික භාවනාවද ඒ ටිකට දර්ශනීය දෝනේ උනේ. සම්මාදිට්ඨි කුබ්බංගම ඒ ටිකට දර්ශනීය ඕනේ උනේ. එයා භාවිත කළේ දර්ශනීය. මෙතනට භාවනාව ඕනේ නැත්te එතකොට යාට. මෙතනටත් මේ දර්ශනීය භාවිත කරන්න යාට ඕනේ වුණා. දර්ශනීය වැඩිව මෙතනත් භාවනාවක් තිබුණා. එතකොට ඒ කියලා අර බෙදන්න ගියේ හැම වෙලාවකදීම දර්ශනීය පහ කළ යුතු ටික වෙන් කළා සහ අනිත් ධර්මතාව ටික වෙන් කළා වෙනම. ඒකෙන් කිව්වේ නෑ මේ භාවනා කරන්න තියෙන්නේ සෝවාන් වෙලා ඉවර වෙලා සකුදාගාමි වුණාට සකුදාගාමි ඵලය ලබා ගන්න කියලා කියන්නේ නැහැ ඒක. ඒක වරදවා වැරදි වැටහීමකට ගන්න එපා. සෝවාන් වෙනවා කියන තැනටත් අවශ්‍ය වෙන්නේ මේ ධම්මනසිකාරයම තමයි. ධර්ම දේශනාවත් හේතුයි කෙනෙකුට
සෝවාන් වෙන්න. ඊට පස්සේ සාකච්ඡාවත් හේතුයි සෝවාන් වෙන්න. විමුක්තය දැනෙන්න පෙන්වන්නේ දේශනාව සාකච්ඡාව. ඊට පස්සේ ශ්‍රවණය, භාවනාව මේ හැමදේම හේතුයි කෙනෙකුට සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මොකද කොහෙන් ගියත් ඔය යෝනිසෝ මනසිකාරය නෙමෙයිද පවත්තලා තියෙන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය අමතක කරන්න එපා. යෝනිසෝ මනසිකාරයේ පවත්තන තැන් 7ක් තමයි සබ්බාසව සූත්‍රය කතා කරන්නේ. දර්ශනෙන් පහකල යුතු තැනක් පැවැත්වුවේ යෝනිසෝ මනසිකාරය. භාවනාවෙන් පහකල යුතු තැනක් පැනෙවි යෝනිසෝ මනසිකාරය. නැත්නම් මේ භාවනාව අයෝනිසෝ මනසිකාරයද? භාවනාව අයෝනිසෝ මනසිකාරය නෙමෙයි. මොකද කෙනෙක් කියනවා යෝනිසෝ මනසිකාරයයි භාවනාවයි දෙකක් කියලා. යෝනිසෝ මනසිකාරයම තමයි භාවනාව උනේ, භාවනාව තමයි යෝනිසෝ මනසිකාරය උනේ. එතකොට කෙනෙක් රහත් වෙන්නේ සෝවාන් වෙලාමයි. කෙනෙක් රහත් වෙන්නේ සෝවාන් වෙලාම තමයි. ඒක නිසා ධර්මයේ සම්මර්ෂණය කරන කෙනෙක් සෝවාන් ඵලයටපත් නොවුණු කෙනෙක් පැත්තකට ගිහිල්ලා භාවනා කරලා රහත් වුණා කියන්නේ එයා සෝවාන් වෙලාම තමයි එයා අරහත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඔතනදි ගැටලුව තියෙන්නේ ත්‍රිපිටකයේ වෙනම කියන්න යනවාද දැන් සෝතාපට්ටි ඵලයටපත් උනාය ගැන සූත්‍රෙදි කියනවා. ඉතින් ඒක කියනවනේ මේ මෙච්චර ප්‍රමාණයක් සෝතාපන්න උනාය මේකෙන් කියලා. ඕකෙදි වෙනම කියන්න අවශ්‍යද මෙච්චර පිරිසක් සෝතාපන්න වෙන්නේ නැතුව මේ දහම අහලා ගිහිල්ලා නිවන් දැක්කයි කියලා. ඒක වෙනම කියන්න අවශ්‍ය නැහැ. ඒක නිසා ඒකෙදි කියන්නේ නැහැ මෙච්චර පිරිසක් සෝතාපන්න වෙන්නේ නැතුව මේ දහම අහලා ගිහිල්ලා නිවන් දැක්කයි කියලා. ඒක කිය යුතු දෙයක් නෙමෙයි. ඒ වෙලාවේදී නිවන් දැකපු පිරිස ගැන කතා කළා. ඒ වෙලාවේ නිවන් දකින්න නැතුව පස්සේ මේක වැඩලා නිවන් දැකපු අය ගැන අමුතුවෙන් කතා කරන්න යන්නේ නැහැ. අවශ්‍ය නැති නිසා. දැන් කෙනෙකුට හිතනවා කියනවනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔක්කොම නිවන් දැක්ක ලොකු පිරිස් කියලා. නෑ නිවන් නොදැකපු පිරිස ගැන මොකටද කතා කරන්නේ? දේශනාවක් අහලා නිවන් දැකපු පිරිස ගැන සඳහන් කරනවා මෙච්චර පිරිසක් නිවන් දැක්කයි කියලා. මොකක්වත් නැතුව නිවන් දකින්න නැතුව කියපු පිරිස ගැන මොකටද ලියන්නේ? ඒක ගැන ලියන්න වැඩක්ද? ඒක ගැන ලියන්න වැඩකුත් නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ හිටියේ නිත්‍ය ශ්‍රාවක පිරිස කීයද? 500 නිගණ්ඨයෝ ගැන කතා කරනකොට කොහොම කතා කරන්නේ? 3000ක් නිගණ්ඨයෝ පිරිවරාගෙන හිටියා. එහෙමයි මේ කාලේ හිටියා කියලා මේ ඔක්කොටම මේ හේතු සම්පත් තිබ්බ ඔක්කොම වහා අවබෝධ කරගත්ත නෙමෙයි. අපි ත්‍රිපිටකය අසුරු කරන නිසා ධර්මයේ අහපු අය ගැන විතරයි අපිට එන්නේ. නැත්නම් මේ ඔක්කොම හේතු සම්පත් ඇතුව ඉපදිලා ඔක්කොම මේ කාලේ මේ නිවන් දැකගෙන ගියා එහෙම නෙමෙයි. ඒක නිසා එහෙම ආකල්පයක් ඇති කරගන්න එපා. මේක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පඤ්ඤාවන්තා සායන්දම් නුවණක් තියෙන නුවණක් ඇති කෙනෙකුට. නැත්නම් දුප්පඤ්ඤස්ස නායන්දම්මු දුප්පඤ්ඤස්ස දුෂ්ප්‍රඥයෙකුට නෙමෙයි. ඉතින් කොච්චර සියුම් නුවණක් ඕනේද බලන්නකෝ අපිට කියලාවත් ඕක තේරෙන්නේ නැතිකොට බුදුරජාණන් වහන්සේ තනියෙන් ඕක අවබෝධ කරගත්තයි කියනකොට ඇහැ රූප දෙක නිරුද්ධ වෙන තැනක සම්මා සම්බුද්ධයි කියන්න වටින්නේ නැද්ද? සම්මා සම්බුද්ධමයි බුදුරජාණන් වහන්සේ. මොකද මේ ධර්මතාවයේ කාගෙන්වත් අහගන්නේ නැතුව ප්‍රත්‍යක්ෂ කරගත්තයි කියනකොට අපිට මෙච්චර කියලා වචනෙන් වචනෙට කියලාවත් තේරෙන්නේ නැතිකොට මේක ජීවිතේ කරලා අවබෝධ කරගත්ත කියනොත් මොන තරම් විශිෂ්ට ඥානයක්ද විශිෂ්ට ප්‍රඥාවක්ද මොන තරම් දක්නා නුවණක්ද. ඉතින් සම්මා සම්බුද්ධයි කියන ගුණය බුදුරජාණන් වහන්සේට වටිනවා. ඒක ගැඹුරු බව තේරෙන්නේ ඔය දහම දිහා බලන්න දහම දිහා දකිනකොට. පෙර නොඇසූ විරු දහමක් පහළ වුණේ. එතකොට පෙර නොඇසූ විරු දහම කියලා කියන්නේ මේ කැමැති දේ නොලැබිලා යන දුක එහෙම නෙමෙයි. මේ ඇහැ රූප දෙක නිරුද්ධ වුණ තැනක ඇති හැටියට ගන්න බවම වැරදි කියලා පේන දර්ශනය අපිට හිතෙන්නේම මේ අල්ලන්නේ තියෙන දෙයමයි කියලානේ. ඔච්චර කියලා ඇත්තයි කියලා තේරිලා ආපහු හිත කියන්නේ නෑ මේ තියෙනවා කියලා. එහෙම කියනකොට පරප්‍රත්‍ය රහිතව මේක අවබෝධුණයි කියනකොට. ඉතින් ඒක නිසායි සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. එහෙම නැත්නම් වෙන හේතුවක් නිසා එහෙම නෙවෙයි. එතකොට වැඩ එකක් බෙදනවා වෙනවා. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධයි කියලා කියන බුද්ධ කියලා කියන්නේ මේ භව උද්ද කළ නිසා බුද්ධයි කියනවා. භවයේ උදුරලා දාපු නිසා බුද්ධයි කියනවා. මේ භවයේ උදුරලා දාපු නිසා බුද්ධයි නෙමෙයි. ඒක පදේ හැදෙන්නේ බුද්ධ බෝධනේ ධාතුවෙන්. බුද්ධ බෝධනේ කියන්නේ බුද්ධ ධාතුව බෝධනේ අවබෝධ කිරීම අර්ථයේහි
ආ කියන විකිරණ ප්‍රත්‍යයේදීලා බුද්ධෝ කියන කිතක පදයක් තමයි හැදෙන්නේ බුද්ධ කියලා. ඒක ඊට පස්සේ තියන්තු සිතමිම කියන සූත්‍රයේ බලයෙන් නැවත සී කියන විකිරණ ප්‍රත්‍ය යොදලා ඒක ඔකාරයේ බවට පත් කරගෙන බුද්ධෝ කියලා වර්ණගලයි කියන්නේ. එහෙමයි බුද්ධෝ කියන පදය හැදෙන්නේ. ඉතින් ඒ පදයකට අපිට බෑ අපිට හිතුණ කියලා මේ සිංහල නිරුක්තියක් ඔකට දෙන්න. ඔක බොහොම ශක්තිමත් පදනමක් ඇතිව හැදුණු පදයක්. ඉතින් මේ භව උද්ද කතාවක් ඔතන එන්නේ නැහැ. භව උද්ද හැදුනේ කොහොමද? කවුද ඔක කිව්වේ? මොන නිරුක්තියද ඔක සඳහන් කරන්නේ? මේ මොකක්වත් නැතුව මට ඔක හිතුණයි කියලා මම ඔක කියලා හරියනවද? ඒක ඇත්තටම කියන මනුස්සයටත් ගහන්න ඕනේ, කියන දේ අහන මනුස්සයටත් ගහන්න ඕනේ ඇත්තටම. ඉතින් ඇත්තටම එහෙම දෙයක් කියනවා නම් ඒක සම්පූර්ණ වැරදි. ඒක පිළිගන්නවා නම් ඒ අයත් වැරදි. මොකද නිකම්ම මේ අමූලිකාවෙන් පිළිගන්නවා කියනකොට. ඒක නිසා අන්න ඒ වගේ තත්වයකටපත් වෙන්න එපා. ටිකක් නුවණින් විමසලා බලන්න වෙනවා කොහොමද මේකේ අර්ථය බෙදන්නේ කියන එක. අපිට මේ ඔක්කොම පැත්තකට දාලා සමාධි කරපු හිතකින් මට මෙහෙම හිතුණා මේ පදේ හැදුනේ මෙහෙමයි කියලා හිතුණා කියලා ඒ හිතපු දේ කියන්නවත් හිතපු දේ පිළි අරගෙනවත් හරියන්නේ නැහැ. ඒක දහම වෙන්නේ නැහැ. ඒක ඕන තරම් අපිට ගලපලා පෙන්වන්න පුළුවන්. සමාජයේ ලක්ෂණය තමයි චොකලට් ක්‍රීම් එකට හරි ආසයි. ඒකයි තියෙන්නේ. චොකලට් ක්‍රීම් එක ගාලා දුන්නාම ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලාවත් බලන්නේ නැහැ. ඕක ඇතුලේ ගාලා දෙන්නේ මොකක් වටේටද කියලාවත් බලන්නේ නැහැ. ඒ වගේ දේශකයෙක් දේශනාවක් කරනකොට ඕගොල්ලෝ අපි කවුරු කිව්වත් එහෙම තමයි. මම දේශනාවක් කළා සමහර විට ඕගොල්ලෝ මේක ගලපලා බලන්නේ නැහැ. ඒකයි තියෙන ගැටලුව තියෙන උතන. ඒක එහෙම්ම ගන්නවා. මම වැරදි දෙයක් කිව්වොත් ඕගොල්ලෝද මාර්ගය වරද්දගෙන තියෙනවා. ඒක අපිටම තේරෙනවානේ. දැන් ඕගොල්ලෝ මෙතන ඇවිල්ලා බණ අහනවා. අහගෙන ඉන්නකොට මේක මේ මට්ටමට නොකියුවොත් ඕගොල්ලන්ට කිව්වොත් එහෙම තේරෙන්නේ නැහැ. ඒක නිසා අද මේ කාරණාවේ මේ විදිහට සරලව ඉක්මනට ඉස්සලා යනවා කියලා හිතාගෙන ඉක්මනට පැනලා යනවා සමහරවිට. එතකොට ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ මෙතනින් පැනලා ගියයි කියලා. නිකන් උදාහරණයක් ඇටියට කියනවා නම් ඕගොල්ලෝ ඔක්කොම යමක ප්‍රකරණේ පළවෙනි දේශනාව අහන්න නැතිනේ. පළවෙනි දේශනාව අහනකොට ඕගොල්ලෝ කාටවත් ප්‍රශ්නයක් ආවේ නැහැ සමුදේ සත්‍ය ගැන කතා කරපු තැන ගැන. ඒ වුණාට සමුදේ සත්‍ය ගැන කතා කරනකොට පොඩි වෙනසක් කියනවා එතන. නමුත් කාටවත් ඒ ප්‍රශ්නේ ආවේ නැහැ. දැන් දුක දුක්ඛ සත්‍යද කියලා අහුවාම කෙලින්ම ඔව් කියන උත්තරේ දෙනවා. ඒ ප්‍රශ්නේම අහනවා සමුදේ සත්‍යද කියලා. හැබැයි ඒකට ඔව් කියන උත්තරේ දෙන්නේ නැහැ. දැන් දුක දුක්ඛ සත්‍යද කියන ප්‍රශ්නේමනේ අහන්නේ සමුදේ සත්‍යද කියලා. හැබැයි ඒකට ඔව් කියන උත්තරේ දෙන්නේ අරකට ඔව් කියලා දීලා මේකට කියනවා සමුදේ සත්‍ය අතහැරලා අනිත් සමුදේ ඔක්කොම සමුදේ හැබැයි න සමුදේ සත්‍යං සමුදේ සත්‍ය නෙමෙයි. සමුදේ සත්‍ය හැම වෙලාවකදීම සමුදේයි සත්‍යයි වෙනවා කියලා කියනවා. එතකොට සමුදේ සත්‍ය කියන එක සමුදයක් වෙනවා සමුදේ සත්‍යයක් වෙනවා. හැබැයි අපි දුක ගැන කතා කරනකොට දුක්ඛ සත්‍ය කියන දේ දුකද කියලා අහනකොට දුක්ඛ සත්‍ය දුකද කියලා අහනකොට මොකද්ද කිව්වේ? කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්තා. කායික දුකයි චෛතසික දුකයි අතහැරලා අවශේෂ දුක දුක්ඛ සත්‍යයි න දුක්ඛං. ඒක දුක නෙමෙයි කිව්වා. සමුදය සත්‍යෙදී ඒක වෙනස් කරලා කියන්නේ. ඔක කාටවත් තේරුනේ නැහැ. එතකොට ඒ වගේ ඕගොල්ලන්ට ක්‍රීම් එකක් දෙන්න හරි ලේසියි. ඒක ඊතරම් අමාරු දෙයක් නෙමෙයි. මේ කාරණාව පැහැදිලි නොකළ මේක සංකීර්ණ වෙන නිසා නෝ. ඒකෙන් අර්ථය වරදින තැනකට යන නිසා නෙමෙයි. ඒ කියන්නේ එතන ලොකු අර්ථයක් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ওই කාරණාව ඉස්සෙල්ලා ඕගොල්ලන්ට පැහැදිලි කරන්න ගියොත් තේරෙන්නේ නැහැ. දැන් ටිකක් ඕක අහලා ජීවිතේට යෙදිලා තියෙන නිසා දැන් ඕනේ නම් පැහැදිලි කරන්න පුළුවන්. ඒ කාරණාව අනිත් දවසේදී පැහැදිලි කරන්න. ඇයි එහෙම කියන්නේ කියලා. කියන්නේ මේ කියන්නේ අපි කතා කළා දුක්ඛ සත්‍ය කියන තැනට උදාහරණයක් පෙන්නුවා. ලොකු වාජනය ඇතුලේ පොඩි වාජනයක් තිබ්බා වගේ කියලා. අපි මේ උදාහරණෙම ගන්න කියලා කිව්වා අනිත් එකට. දැන් හරි විදිහට කියනවා නම් අනිත් එකට ඒ උදාහරණ නෙමෙයි කියන්න වෙන්නේ. එක විදිහම වාජන දෙකක් තියලායි කියලා කියන්නේ. එක සයිස් දෙකක්. එක සයිස් දෙකක් තියලායි කියන්නේ.
නමුත් ඔය කතාව කියන්න ගියොත් එදා තේරෙන්නේ නැහැ. ඒක නිසා බොහොම අමාරුවෙන් ඒ ටික තේරුම් ගත්තෙත් ඉතින් ඒක නිසා ඔබ කිව්වේ නැහැ. ඉතින් ඒ වගේ දැන් අර ක්‍රීම් එකක් දෙනකොට ඔයගොල්ලෝ ටක් ගාලා ඒක ගන්නවා. ඇතුළේ කියන්නේ මොකද්ද කියන එක හිතලා බලනවා බොහොම අඩුයි. වචන හරඹයක් කරන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඔයගොල්ලෝ එක දෙයක් උත්සාහවත් වෙන්න. ඔයගොල්ලෝගේ අනාගතයට බොහොම සුබ සිද්ධිය පිණිස පවතී. අද මොකද්ද කරන්න කියන්නේ කියලා බලන්න. ඕනම දහමක් අහන්න ඕනම දහමක් අහලා ඔයගොල්ලෝ හොඳට විමසන්න දැන් මේ මට මොකද්ද කරන්න කියන්නේ කියලා. ඔයගොල්ලෝ අර ඔක්කොම හිතේ පුරවගෙන ගිහිල්ලා මේ ටික හරි තමයි කියලා හිතාගෙන යන්න එපා. ඔය සමහර වෙලාවට දේශකයෙක් දේශනාවක් කරනකොට ඔන්න පහසුවෙන් පහර ගැහිය හැකි දේවල් තියෙනවා. දැන් බෝධි පූජාවෙන් කොහොමද ලෙඩ හොඳ වෙන්නේ? ඔන්න ඔය වගේ දේවල් වලට පහසුවෙන් පහර ගන්නවා. ගහලා අර කාරණා කිව්වහම මිනිස්සු හිතනවා මේක වෙනසක්. ඇත්තනේ මේ කියපු කතා ටික. හැබැයි Tamanට නොතේරෙන මාර්ගය ගැන කියපු ටිකත් හරි කියලා ගන්නවා අර මුල ටික හරි කියලා හිතාගෙන. එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම කාරණා ඕගොල්ලන්ට අදාළ වෙන්න ඕනේ. අද ජීවිතේ ඕගොල්ලන්ට කරන්න කිව්වේ මොකද්ද කියලා හොඳට හිතන්න. ඕගොල්ලන්ට කරන්න කියපු දේ අනුව ඕගොල්ලෝ තීරණය ගන්න වෙනවා. ඕගොල්ලන්ට මේ කිව්වේ මාර්ගයේද මාර්ග සත්‍යද කියන තැන. එතනින් බෙදා ගන්න පටන් ගන්න. එතනින් මෙහා හිතන්න ගන්න එපා. ඕනම තැනක් ඕගොල්ලෝ හිතන්න ගන්න මාර්ගයේද මාර්ග සත්‍යද කියලා මේ කතා කළේ. ඕනම දේශනාවකදී ඒක ගන්න. මාර්ගය කිව්වේ මේකයි මාර්ග සත්‍ය කිව්වේ මේකයි මේ මාර්ගයෙන් නම් මාර්ග සත්‍ය උපදන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. මේකේ මාර්ග සත්‍යයට අදාළ ධර්මයක් නෙමෙයි එන. ඒක ඕගොල්ලන්ට පැත්තකින් තියන්න වෙනවා. මේක හැම වෙලාවකදීම ඕගොල්ලන්ට කියනකොට කියන්න ඕනේ මේක මාර්ග සත්‍යමයි කියන වචනේ කියලා කියන්න ඕන වෙන්නේ නැහැ. මාර්ග සත්‍යමයි කියන වචනය කියන්න ඕන වෙන්නේ නැහැ. දැන් පොරව කරනකොට ගස කපනවා. කොහොමද සිංහලේ හරියන යෙදෙන්න ඕන? පොළව කරනකොට ගස කපනවා. හැම වෙලාවකදීම ඕක කියන්න ඕනේද? කරනකොට කියන්න ඕනේ නැහැ. පොරවෙන් ගස කපනවා. ඒ වුණාට අපි දන්නවා මේ කියන්නේ කරන විභක්තිය පොරව කරනකොට ගස කැපුවයි කියලා. එතකොට ඒ අර්ථය අපි කෙටියෙන් දැනගත්තනේ. පොරවෙන් ගස කැපුවා කියනකොට අපි දන්නවා අර අර්ථය තමයි මේ කිව්වේ කියලා. ඒ වගේ මේ හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය මේකයි දුක මේකයි සමුදය සත්‍ය මේක කියලා බෙදන්නේ යන්නේ නැහැ. දුක කියන තැනින් අපි දුක්ඛ සත්‍ය විස්තර කරගෙන යනවා. මාර්ගය කියන තැනින් මාර්ග සත්‍ය විස්තර කරගෙන යනවා. වචනය අහලා ඔයගොල්ලෝ තීරණය කරන්න එපා කොයි වෙලාවකදීවත් මේ කිව්වේ මාර්ගයනේ මාර්ග සත්‍ය නෙමෙයි ආයෙන එක වෙදක් නෑ කියලා හිතන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේත් හැම වෙලාවකදීම බෙදන්නේ නෑ මේක මාර්ග සත්‍ය මේක ටික මේක මාර්ගය කියලා බෙදන්නේ යන්නේ නැහැ. මේ පිරිසිදු න්‍යාය පෙන්වුවා අපිට ජීවිතේට යොදා ගන්න අවශ්‍ය තැන අපි දැනගන්න ඕනේ මොන වචනයෙන් කිව්වා. වචනය මොකක් වුණත් ඒක මාර්ගයද මාර්ග සත්‍යද දුකද දුක්ඛ සත්‍යද කියන එක යොදා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම යොදාගත්තොත් තමයි අපිට ඒක හරියට යොදා ගන්න වෙන්නේ ජීවිතේට. එහෙම නැත්නම් එක්ක සමහර විට හරි දේ වුණත් අපිට පැත්තකින් තියන්න වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ කාරණාව ගැන හරි බුද්ධිමත් වෙන්න. මොකද අනිවාර්යෙන් බෙදා දැක්විය යුතු නෑ මේක මාර්ග සත්‍යමයි කියලා. අපි දක්ෂ වෙන්න ඕනේ මාර්ග සත්‍යයේ ලක්ෂණය පෙරලා ගන්න. ඒකයි ඕනම දේශනාවක් චතුරාර්ය සත්‍යයට ගලපන්න කියලා කිව්වේ. ඒකේ චතුරාර්ය සත්‍ය නොකියුවත් අපිට තියෙනවා චතුරාර්ය සත්‍යයට ගලපන්න. ඔගොල්ලන්ට විස්තර කරන්නේ කාමං කාමේ මානස්ස තස්ස චේතන සමිඤ්ඤති අද්ධාපීති මනෝමති ලද්දාමච්චෝ යදිච්චති. කාමයන් කාමේ මානස්ස කාමයේ කැමති වෙන කෙනාට ඒක ඇති වෙනවා නම් එයා ඒකේ සතුටු වෙනවා. ඒ සතුටු වුණ කෙනා තවත් ලබන්න කැමති වෙනවා. ඔන්න ගාථාවක් කිව්වා. දැන් ওই ගාථාව ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ මේකට දාහ ගන්න. මේ කිව්වේ කොතනද? මේ විස්තර කළේ ඇති දෙයකට සතුටු වෙන දේ ගැන. ඒ කියන්නේ මේ කාමයේ මොකද්ද? මේ කාමයේ කියලා කිව්වේ හැම වෙලාවකදීම ඔන්න ඇති දෙයට සතුටු වෙනකම අපි කිව්වා තණ්හාව ඒකේ යදන්න වෙන්නේ සමුදය. සමුදය සත්‍ය නෙමෙයි. ඒ සමුදය අපිට දැන් ලද්දා මච්චෝ යදිච්චති නැවත නැවතත් ඒ කෙනා කැමති වෙනවා. එතකොට ඒ කැමති වීම තමන්ගේ මනස තුල හදාගන්න කැමැත්තක්. ඔන්න අපිට කැමැත්ත විමසන්න වෙනවා. සමුදය තුල අපිට සමුදය සත්‍ය කියන තැන උපදව ගන්න වෙනවා. එතකොට දැන් ඔන්න ඕගොල්ලන්ට
ඒ ගාථාවේ කිව්වේ මොකද්ද? සමුදය සත්‍ය විතරයි. දැන් ඕගොල්ලන්ට අනිත් සත්‍ය ටික කොහෙන්ද දාගන්න වෙන්නේ? අනිත් සත්‍ය ටික ඕගොල්ලන්ට යොදා ගන්න වෙනවා. කොහෙන්ද? මේ කැමැති වෙච්ච දේ නොලැබුණොත් දුක එනවා ජීවිතේට. එහෙනම් අන්න ඕගොල්ලන්ට දුක හම්බෙනවා. එතකොට කැමැති වුණ ධර්මතා ටික මෙහි හදාගත්ත එක තුල දුක්ඛ සත්‍ය යෙදුණා. මෙහි හදාගත්ත කැමැත්ත තුල සමුදය සත්‍ය යෙදුණා. එතකොට මෙතනින් නිරුද්ධ කරන එක තුල නිරෝධ සත්‍යතා මේක කරන්න ගන්න මාර්ගය තුල මාර්ග සත්‍ය උපදිනවා කියන නුවණ ඇස්සට ඕගොල්ලෝ ගාථාව බහලා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි නෙත්තිප්පකරණය සහ පේඨකෝපදේශයේ තුල උගන්වන්නේ. ගාථාවකින් කොහොමද අර්ථය මතු කරගන්නේ? මොකද්ද බුදුරජාණන් වහන්සේගේ අදහස මේ කියලා. මොකද සමහර ගාථාවක් කියනකොට බුදුරජාණන් වහන්සේගේ අර්ථය ලෞකික අර්ථයක්. ඒ කියන්නේ ලෝකයේ අවශ්‍ය කෙනෙකුට කාරණාවක් පෙන්වන්න. ඒ කාරණාව අපි විග්‍රහ කරන්න ගිහිල්ලා හරියන්නේ මේ නිවන පෙන්වන්න ගිහිල්ලා ඒ කාරණාව. බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වන්නේ ලෞකිකව. ඒකෙන් නිවන පෙන්වන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. තරහෙන් ඉන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ තරහ නිවෙන්න බණ කියන්නේ. එයාට ක්‍රෝධය නැති වෙන විදිහේ ධර්ම දේශනාවක් කරනවා. රාගය වැඩි කෙනෙකුට රාගය නිවෙන විදිහේ ධර්ම දේශනාවක් කරනවා. එතකොට ඒ රාගය නිවෙන විදිහට කරපු ධර්ම දේශනාවයි ක්‍රෝධයේ විදිහට කරපු ධර්ම දේශනාවයි අර්ථය එකයි. හැබැයි කාරණා දෙකක්. චරිත දෙකකට කියපු දේශනා දෙකක්. ඒක නිසා ඒ විදිහට ගලපලා ගන්න දහම ගලපනකොට අපි දක්ෂ වෙන්නත් ඕනේ. ඉතින් ඒක බොහොම සංකීර්ණ සිද්ධියක්. කියන්නම් කරුණු ටික ඔක්කොම කියන්නුනේ නැහැ. සත්‍යයන්කේ අර කාරණාව අපි ඊළඟ දවසේදී කතා කරමු. ඇයි ඒක අර මත් උඩින් ගියා කියපු කාරණාව තේරෙන්නේ නැති වෙයි කියලා කියපු කාරණාව මොකද්ද කියන එක. එතකොට එහෙනම් අද දවසේදී වෙලාව ටිකක් ගිහිල්ලා තියෙන නිසා දේශනාව අවසන් කරමු. කවුරුයි සාධනය කල්පනා කරගන්න මේ විදිහට හැම කෙනෙක්ම යෝනිසෝ මනසිකාරාදී පවත්තලා මේ සිද්ධ කරගත්ත සීල කුසලය අපි අනුමෝදන් කළ යුතුයි. අනුමෝදන් කරමු. පළමුවෙන් සීල කුසලය අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා. ඒ වගේම මේ දවස්වල මේ ලංකාවට ගිහිල්ලා වැඩ ඉන්න අපේ නායක ස්වාමීන් වහන්සේ අපි හැම දිනෙකටම මේ අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. ඉතින් අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ අවසරයි අකරවිට සංඝානන්ත නායක මාහිමිපාණන් වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේලා තුන් දිනාටම මේ සියලු කුසලය ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වෙත්වා කියලා